ඒක ප්‍රොජෙක්ට් එකට ගාලා ගත්තා ඒ පාඩම කතා කරන්න. අපි නම් ඉක්මනට අවසන් කරන්න බලාපොරොත්තු වෙන පාඩම. අපි ඉක්මනට පාඩම අදාලා ඉන්න බලාපොරොත්තු වෙන ඉක්මනට අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ තමයි අපි අද නෙට්වර්ක් විෂන් කොටස් ටික පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. හරි ළමයි. ගිය සතියේ මම ඔයාලට පොඩි ගෙදර වැඩකුත් දුන්නා. ඒකට දුන්නා කියන්නේ අපි කලින් වේදපන්ති කරපු කොටසක්ම තමයි. ඔයාලට කිව්වා මම ගිය සතියේ අර මේ අපි කතා කරපු අර හාපඩ ෆුල් එකේ කිව්වා මේ මම කාණු මැප් එකෙන් සුළු කරන ආකාරය දා කියලා දුන්නා. ෆුල් එක කාණු මැප් එකෙන් සුළු කරන ආකාරය කියලා දුන්නා. මම ඔයාලට කිව්වා ඒක බූලියානු නීති භාවිත කරලා සුළු කරන්න කියලා. ඒක මම ඔයාලට වේදපන්තියේ කියලා දුන්නා. සුළු කරන්නේ සමාන බව පෙන්නන්න. ඊළඟට රිවිෂන් ටියුට් එකේ තමයි රිවිෂන් ටියුට් එකේ පෙළ ගන්න පිටු අංක 19 18 පෙළ ගන්න. රිවිෂන් එකේ පිටු ටියුට් එකේ තමයි 18 පෙළ ගන්න. පිටු අංක 18 ළමයි අපි දා පූර්ණාකලකය ගැන කතා කළා නේ. පූර්ණාකලකය ගැන කතා කළා. පූර්ණාකලකය ගැන කතා කළා. ඒකේ සම්පූර්ණ කොටස් කතා කරලා අවසන් කරා ඇත්තටම. මෙන්න මෙතන කොටස මම කිව්වා ඔයාලට කරන්න කියලා. 18 පිටුවේ බලන්න A XOR B XOR C ප්‍රකාශය මෙන්න මේ XOR B ප්‍රකාශයට සමාන වන බව පෙන්වන්න කියලා මම කිව්වා. සමාන වන බව පෙන්වන්න කියලා මම ඔයාලට සුළු කිරීමක් කරන්න කියලා කිව්වා. සමාන බව පෙන්වන්න කියලා කිව්වා. අපි ළමයි ඉක්මනට ඒ සුළු කිරීම කරලා එමු. ඒ සුළු කිරීම ඉක්මනට කරලා එමු. මේක තමයි මම දීර්ඝ පද්ධතිය වලින් කියලා දෙලා තියෙන්නේ මේ වෙනකොට. නමුත් ආයතනයක් අපි ඒක සුළු කරලා බලමු. ඒ කියන්නේ මෙන්න මේකයි. මෙන්න මේ SOP ප්‍රකාශය A XOR B XOR C ට සමාන බව ඔප්පු කරලා පෙන්වන්නයි තියෙන්නේ. සමාන කරලා පෙන්වන්න පුළුවන්කමයි තියෙන්නේ. එතකොට XOR द्वारा භාවිත කරලා අපිට පුළුවන් half full එක නිර්මාණය කරන්න. ඒ වගේමයි මූලික බූලියානු මූලික තාර්ක द्वारा භාවිතිනු අපිට ඒ මූලික තාර්ක द्वारा භාවිතිනු අපිට පුළුවන් නිර්මාණය කරන්න full adder එක. හරි ළමයි. අපි බලමු ඒක නිර්මාණය කරන්නේ කොහොමද කියලා මේ සුළු කිරීම කරන්න කොහොමද කියලා. ඒක ප්‍රකාශ වෙන්නේ මෙහෙමයි. අපේ SOP ප්‍රකාශය දීලා තියෙනවා A dash B dash C A dash B dash C ධන A dash B C dash ඊළඟට ධන A B dash C dash ධන ඊළඟට තියෙනවා A B C කියලා. ඊළඟට තියෙනවා A B C කියලා. ඕකද අපිට දෙන ප්‍රකාශය. ළමයි මේ ප්‍රකාශය අපිට දීලා තියෙන්නේ ළමයි ටියුට් එකේ බලන්න පිටු අංක 17 සම් එක සඳහා තමයි දීලා තියෙන්නේ. බලන්න පිටු අංක 17 තියෙන සම් එක සඳහා තමයි ප්‍රකාශය දීලා තියෙන්නේ. අපි බලමු සම් මේ ප්‍රකාශය සමාන වන ආකාරය නැත්නම් තුල්‍ය වන ආකාරය ඔප්පු කරන්නේ කොහොමද කියලා. මම ආචාර්ය කරනවා මේක අපි දීර්ඝපන්තියේ කතා කළා. මොකට මේ නැවත මතක් කිරීමක් පමණයි සිද්ධ කරන්නේ. ඒකට අපි එදා ලිව්වා අපි බලමු මොනවද සම් එකට තමයි මේ ප්‍රකාශය අරගෙන තියෙන්නේ. සම් එකට තමයි මේ ප්‍රකාශය අරගෙන තියෙන්නේ. හරි. අපි ගත්තොත් නම් මෙන්න මෙහෙම මේ අර තියෙන සම් එකට. සම් එකට තමයි මේ ප්‍රකාශය අරගෙන තියෙන්නේ. අපි බලමු මේක සුළු කරන ආකාරය. අපි ගත්තොත් තමයි මෙතන උඩ ප්‍රකාශ මොනවා පෙන්වන්න මම සමාජයේ මොකක්ද දැම්මා. අපි ගත්තොත් තමයි මෙතන ගත්තොත් A dash පොදුයි. A dash අපි එළියට ගන්නවා. A dash එළියට ගත්තාම පස්සේ මෙතන ඉතුරු වෙන්නේ B dash C. B dash C ඉතුරු වෙන්නේ මෙතන. දාන මෙතන දෙනවා B C dash. හරිනේ? B C dash ඉතුරු වෙන්නේ. ඊළඟට මෙතන අපි A එළියට ගත්තාම පස්සේ ඉතුරු වෙනවා B
B dash C dash ධන UC. අපි මම ඔය වෙන විදිහ අමුතුවෙන් දැන් දෙන්න යන්නේ නැහැ. අපි මේ පාඩම සුළුකින් පාඩම කරලා තියෙනවා. ඊළඟට අපුවා මෙහෙම යන්න. A bar BC ධන BC dash කියන අපිට යන්න පුළුවන්. B XOR C B XOR C. තමන් අපිට ගන්න මම කිව්වා ඔයාලට තියරි කොටස් ටික පාඩම් කරගන්න කියලා මෙතන BC bar sorry B bar C ධන BC bar එක සමානයි B XOR C. තේරුණේ මේ සංකල්පේ මම වලට පාඩම් කරගන්න කියලා. මෙන්න මේ කිව්වේ පාඩම් කරගන්න ඕගොල්ලෝ. B bar C ධන BC bar සමාන වෙනවා B XOR C එකට. ඉතින් මට පුළුවන් මෙන්න මේ ප්‍රකාශය වෙනකොට මේක ලියන්න පුළුවන්. හරි? ඊළඟට ධන A ඊළඟට දෙනවා B bar C bar ධන BC bar කියලා තියෙනවා. BC bar කියලා තියෙනවා. ඒක මට පුළුවන් මේක ලියන්න B XOR C වල dash B XOR C වල dash කියලා යන්න පුළුවන්. බලන්න බලන්න කියුට් එක ඔය නීති ටික මම දීලා තියෙනවා මෙන්න මෙතන. මේ විතර මම ওই නීති ටික දීලා තියෙනවා. ඉතින් දැන් මම කතා කරේ මෙන්න මේක. මෙන්න මේක. මෙන්න මේකයි මම දැන් කතා කරේ. A bar B bar ධන AB. ඉතින් AB වෙනකොට තියෙන්නේ BC කියලා තියෙන්නේ. AB වෙනකොට BC කියලා තියෙන්නේ. ඉතින් ගැටුවක් නැහැ එකම නේ. එකම ආකාරයට තියෙන්නේ. මම මෙන්න මේ නීතියයි තමයි දැන් භාවිතා කරන්නේ. පොඩි ගානේ කටපාඩම් කරලා තියාගත්තට ගැටලුවක් නැහැ. හරිනේ? මේ සුළු ගේමක් නෙමෙයි අපි කරන්නේ. අපි මේ කරන්න යන්නේ සමාන බව පෙන්වීම. හරි? එතකොට ළමයි සමානයි. දැන් බලන්න මෙන්න මෙතන. මෙතන අපි ගන්නවා B XOR C. අපි B XOR C සමානයි X ලෙස සිතමු. මම ඔයාලට සුළු ගේමක් නෙවෙයි සමාන ගේමක් කරන්න නේද? B XOR C සමානයි X ලෙස සිතමු. එහෙම වුණොත් එහෙම මෙතන බලන්න A dash X B XOR C සමානයි X ලෙස සිතමු කියලා කිව්වොත් එහෙම A dash එහෙම වෙනවා B XOR C වෙනකොට වෙනවම X කියලා වෙනවා ධන A මෙතන ළමයි අපේ B XOR C කියන්නේ X නම් B XOR C වල dash කියන්නේ X dash කියනවා. ඒක පැහැදිලිද? B XOR C කියන්නේ X නම් B XOR C වල bar කියන්නේ X dash. B XOR C කියන්නේ X නම් B XOR C කියන්නේ B XOR C dash කියන්නේ X bar කියනවා. හරි. ඊළඟට මෙහෙම ගන්නද? මෙහෙම සූත්‍රය කොට ගන්න පුළුවන්. A XOR X ධන A bar X ධන A X bar වල කියන්නේ මොකද ළමයි? මෙන්න මේක වගේ. A bar X ධන A X bar වල කියන්නේ මෙන්න මේක වගේ. A bar X ධන A X bar. මේ මොනවද කියන්නේ? මේ තමයි මෙතන තියෙන්නේ. ඉතින් මට පුළුවන් මේකත් XOR ආකාරයෙන් ලියන්න පුළුවන්. මේකත් මට XOR ගේට් එකක් වශයෙන් ලියන්න පුළුවන්. මේකත් මට XOR ගේට් එකක් වශයෙන් ලියන්න පුළුවන්. උදාහරණයක් ගන්නත් පුළුවන්. B XOR C X B XOR C වල බාර ගන්න X bar. හරි. එතකොට මේක දෙකින් මොකක්ද පස්සේ A bar X එකතු කිරීම මේක දෙකින් මොකක්ද පස්සේ X bar. මේ මෙතන ඉන්නේ XOR ගේට් එකක් තමයි. මෙතන තියෙන XOR ගේට් එකක් තමයි. මම මෙතනින් ගන්නවා මෙතෙන්ට. ඉතින් ලියන්න දෙන්න. ටික ළමයි මට පුළුවන් මෙන්න මේ සමීකරණය ලියන්න. මෙන්න මේ ප්‍රකාශ කරන්න පුළුවන් A bar XOR X කියලා යනවා. A bar XOR X කියලා යනවා. A bar X තමයි තියෙන්නේ විචල්්‍ය දෙක. A bar X තමයි විචල්්‍ය දෙක තියෙන්නේ.
a bar x තමයි විචාර දෙක තියෙන්නේ. a bar x තමයි විචාර දෙක තියෙන්නේ. මෙතන a x bar තියෙන්නේ. sorry. a bar x ගන්න a bar x ගන්න a x bar කියන එක XOR gate එකක් වශයෙන් ප්‍රකාශ කරනවා මෙන්න මේ විදිහට. XOR gate එකක් වශයෙන් ප්‍රකාශ කරනවා මත a ගන්න x bar. ඉතින් ළමයි a XOR x කියලා යන පුළුවන්. ඉතින් මෙතන a XOR x කියලා කියන්නේ a XOR x කියලා කියන්නේ ඔන්න x කියන්නේ x කියන්නේ b XOR x කියන්නේ නෙමෙයි x කියන්නේ ඔන්න අපි සමාන බව වෙනවා. හරිනේ? සමාන බව වෙනවා. දැන් මම මොකද තේරෙන්නේ කියලා තියෙනවා. කෙනෙක් එක තේරුම ඕනේ. අපිට මූලික තාර්කික ద్వාර භාවිතයෙන් නිර්මාණය කරන ඒ පරිපතයම XOR ద్వාර භාවිතයෙන් නිර්මාණය කරන්න පුළුවන් කියලා කියන්නේ. අපි මේ පරිපත දෙක ඇන්දා ළමයි. මේ පරිපත දෙක ඇන්දා අපි කාණුමැප්පයක් බාරලා විසතිය කරා ඒක. මෙතන මේ කරේ බූලියාන් නීති භාවිතා කළා. මෙන්න මේ SOP ප්‍රකාශයට මෙන්න මේ ප්‍රකාශය සමාන බව ඔප්පු කරලා දෙන්න එකයි කරන්නේ. සමාන බව ඔප්පු කරලා දෙන්න එකයි කරන්නේ. හරිනේ? හරිලා. මේ වත්තේ සම්ම. මේ තියෙන ෆුල් ඇඩයේගේ සම්මකට අදාළ ප්‍රකාශය. ඒතර ෆුල් ඇඩයේගේ සම්මකයේ ප්‍රකාශය මේ දෙක ලියන්නත් පුළුවන්. ෆුල් ඇඩයේගේ සම්මකයේ ප්‍රකාශය මෙන්න මෙහෙම ලියන්නත් පුළුවන්. හරිනේ? මතකද ගිය සතියේ අපි කාණුමැප්පයක් කතා කරලා නේ? කාණුමැප්පයක් ඇඳලා ඒකේ කතා කරා සුරු කරන ආකාරය දැන්. නේ? තමයි මේක ලියාගත්තද ඔයගොල්ලෝ? ලියාගත්තා නම් මට මෙසේජ් එකක් දාන්න. අපේ ළඟට යන්න ඕන දෝ. මම මේ කතා කරේ නම් ටියුට් එකේ පිටු අංක 18 තියෙන ප්‍රකාශය සමාන බව පුතුයි. හරිනේ? ෆුල් ඇඩයේගේ සම් එක XOR ద్వාර සහ මූල රාග ద్వාර ආශ්‍රයෙන් නිර්මාණය කරන ආකාරය පෙන්වන්නයි කතා කරන්නේ. තමයි හරිද? හරි. එක්කෙනෙක්ගේ මැසේජ් එකක් ආවා වගේ හරි කියලා. මේක කට්ටියක් හරියට කියලා මම හිතනවා. අද ඔයගොල්ලෝ කතා කරන්න දිනවද? මේ සෝරි මේක මම අහන්නේ. හරි. තව මේ ගැටලුවක් තියෙනවා කාට හරි ප්‍රශ්නයක් අහන්න නම් ඔයාලට උත්තර දෙන්න පුළුවන් දෙලින්ම. සැක තියාගෙන යන්න එපා ඉස්සරහට. උදා මේවා කතා කරන අපිට වෙලාවක් ලැබෙන්නේ නැති නිසා. හරි. ළමයි ඊළඟට ඔයාලගේ ටියුට් එකේ පෙළ ගන්න ආනතිය ටියුට් එකේ පිටු අංක 19 ෆුල් ඇඩයේගේ ආනතිය දැන් කැරි බිට් එක ගන්න ආකාරය කතා කරලා. ෆුල් ඇඩයේගේ කැරි බිට් එක ගන්න ආකාරය කතා කළා. ෆුල් ඇඩයේගේ කැරි බිට් එක ගන්න ආකාරය ආනතිය ගන්න ආකාරය කතා කරලා බලන්න. අපි එදා ළමයි ආනතිය ගන්න ආකාරය එදා අපි කානෝ මැප් එකකින් සුළු කරලා යන්දා මතක ඇති. ආනතිය ලබා ගන්න ආකාරය කානෝ මැප් එකකින් සුළු කරලා යන්දා කානෝ මැප් එකකින් සෝරි. අපි එදා මේ කානෝ මැප් එකකින් ගත්ත එකතුවනේ. එකතුව ගත්ත කානෝ මැප් එකකින් ළමයි ඒ වගේම
බලන්න ආනතිය ගන්න ආකාරය. එතන කාමත්වයෙන් තමයි සුදු කරගත්තේ එකතුව ගන්න එක සම් දෙක විතර කාමත්වයෙන් සුදු කරගත්තේ. දැන් බලන්න ආනතිය කියන එක කැරි බිට් එක ගන්න ආකාරයේ ප්‍රකාශය. ඔයගේ ටියුට් එකේ පිටු අංක 19. 19 බලන්න. එතන මම කෝ මේ ප්‍රකාශයත් ඔයගොල්ලෝ සුළු කරලා ලියන්න කියලා කැරි එකට අදාළ ප්‍රකාශය සුළු කරලා ඔයගොල්ලන්ට කිව්වා. හරිනේ? කැරි එකේ ප්‍රකාශය තියෙන්නේ A bar BC ධන A bar BC ධන A B bar C ධන A B C bar ධන A B C. තව මොකද දෙන ප්‍රකාශය මේ කැරි බිට් එකට අදාළ එක කැරි බිට් එකේ ප්‍රකාශ සුළු කරලා ගන්න කිව්වා. මේ කැරි බිට් එකේ ප්‍රකාශ සුළු කරලා ගන්න කිව්වා. ටිකක් ඉක්මනට සුළු කරමු. වෙලාව ගන්න නැතුව බලනවා මේකේ අපිට පුළුවන් පොදු පද ඉවත් කරන්න මෙන්න මේ විදිහට A bar B C ධන A B bar C ධන එතන A පොදුයි ළමයි A පොදුයි නම් A B පොදුයි A B පොදුයි ඒකට C bar ධන C ඉතුරු වෙන්නේ ඒකම මෙහෙම යන්න A bar B C ධන A B bar C ධන A B එකයි A B bar B C ධන A B bar C ධන A B මම හේතු යන ඉස්සර යන හේතුව මෙතන ඉන්නේ x වාරයක් y ධන z සමානයි x y ධන x z එතන A ධන A bar සමානයි උඩයි එතන A dot එක සමානයි और एक दफा पैटर्न लिया गया है अभी बदली साल में देखते हैं अबे क्या कर रहा हूँ A बार B C धन इधर पोदुगी A B बार C धन इतना x वायर y धन z समान x y धन x z A बार B C धन A वायर B बार C धन B क्या है मतलब එරිලක ෂයින් වගේ කියනවාද B bar C ධන B එතන ඉන්නේ ඊළඟට පුළුවන් B bar C ධන B වල යන්න මොකද B ධන C කියලා දෙන්න පුළුවන් ඒක තමයි A වාරයක් A bar dot B ධන A සමාන B ධන B dot A bar dot B ධන A සමානයි A ධන දෙකේ නිජයක් තියෙනවා එතකොට මේ දැන් ප්‍රකාශනය A bar B C ධන A B ධන A C මොනවද ප්‍රකාශය එන්නේ එයා මෙතන අපට පුළුවන් මේ නිදි තමයි x වාරයක් y ධන z සමානයි x y ධන x z ඒක ප්ලොට් ගන්න B පොදුයි A bar C ධන A ධන x වෙනවා x වාරයක් y ධන z සමානයි x y ධන x z එතනවා B A ධන C ධන එන්නේ A bar B
ඔන්න මේක මේ හිතන මෙහෙම පුළුවන්. ඒ ගන්න ඒ ගාඩු ඊ සමාන ඒ ගන්න දී. දැන් කොහොමද ගන්නේ? කොහොමද එකම ප්‍රකාශ වෙන්නේ? අවසාන පදයෙන් බලනවා. ඒ දී ගන්න දී ගන්න ළමයි ඕවා තමයි අපේ සුළු කෙරෙන්නේ. ඉතින් ගිස තියෙනවා ගෙදර වල වශයෙන් දුන්නේ මොන වේදක කරලා යන කියලා දුන්නේ. ඕලම මේ හේතු ලොකු පැත්තෙන් ගියා ගන්න. මට ඕඩේ වල නිසා තමයි මම පැත්තෙන් කියලා තියෙන්නේ. අපි නෝ දියරි පන්ති විදිහම කතා කළා. මම වෙනාද මොකක් කියනවා විතරයි බැරි. සිම්ප්ලිෆයි කරන ආකාරය. අපි ගියස දැවි ඔබ විවිධ රිසර්ච් අපිව කාමයක් වෙන සුළු කරා. මාවතෙන් සුළු තමයි පරිකපේ නිර්මාණය කරන්නේ. අර අද තියරි පන්තියේ කතා කරපු කොටසේ මම කොටසක් කරලා පුළුවන් නම් කෙනෙක්ට මට මැසේජ් එකක් දාන්න කියලා WhatsApp මැසේජ් එකක් මට දාන්න මේ අර මේ මගරේ කොටසක් කෙනෙක් කියලා නම් මට එනවා කියලා ඒක දාන්න හම්බුනා නම් ටික ඉක්මනට දාන්න මට මේ පොතේ මගරේ channel එක දෙන්න පුළුවන්. මම දන්නේ element select හෝ ID select එකේ නෝට් එකක් වෙන්නේ. ඒක ලියලා අවසන්ද? අවසන් නම් මට මැසේජ් එකක් දාන්න. ළමා හරිද?
लियाගත්තද? දැන් මොකක්ද කොහොමද ඒක දාන්න? එක්කෙනෙක් නම් ඊට අවසන් ටික කියනවා. අනික කට්ටිය කොහොමද? හරිලා. එතකොට අපි මේ ටියුට් එකේ දැන් කතා කරලා අවසන් කරා මෙන්න මේ කොටස් ටික. අපි කතා කරලා අවසන් කරලා මෙන්න මේ ටික. අපි දැන් කතා කරලා අවසන් කරලා මෙන්න මේ ටික. මධ්‍ය සැලසුම් ඒකකය තුළ භාවිතා කරන ගණනය කිරීම සඳහා භාවිතා කරන අර්ධකාලක සහ පූර්ණාකාලක කියන කොටස් දෙකේ ක්‍රියාකාරීත්වය කතා කළා. අර දැන් ඒකට එක කම්ප්ලීට් ඔයගොල්ලන්ගේ ඊළඟට මේ අවසානයේ තියෙන මාතෘකාව තමයි අංකිත පරිපත තුල පිටු ගබඩා කිරීම කියන සංකල්පය. හරිද? දැන් අපි මේ කොටස කතා කරමු. මෙහිමයි. අපි බූලියානු සමීකරණ භාවිතා කරලා ඒ සමීකරණවල ප්‍රතිදානය ලැබෙන ලෙස පරිපත නිර්මාණය කරනවා. ඒතර බූලියානු සමීකරණයේ සත්‍ය තවදුරටත් දැක්වුවට පස්සේ ඒ දෙනු ලබන ආදාන වලට ගැළපෙන ප්‍රතිදානය ලැබෙන පරිපත නිර්මාණය කරන ආකාරය දැන් අපි ඉගෙන ගත්තා. තේරුණා නේද? පරිපත නිර්මාණය කරන ආකාරය ඉගෙන ගත්තා. දැන් ළමයි ඔයගොල්ලෝ දැනගන්න කරන්නේ මෙන්න මේකයි. අපි මූලික තාර්කික ద్వාර සහ අනෙකුත් තාර්කික ద్వාර භාවිතා කරලා නිර්මාණය කරන පරිපත වර්ග දෙකක් තියෙනවා. ඔන්න ඒ වර්ග දෙක ගැන එක්සෑම් එකේ ප්‍රශ්න අහන්න MCQ පේපර් එකේ. දැන් මේ වගේ 2020 පේපර් එකේ ඒ වගේම ප්‍රශ්නයක් අහලා දෙනවා. 2020 පේපර් එකේ අද ප්‍රශ්න කතා කරනවා අපි. 2020 පේපර් එකේ ඒ වගේම ප්‍රශ්නයක් අහලා තිබ්බලම. අන්න ඒකයි මම පොඩ්ඩක් ඒක පොඩ්ඩක් පස්සට දැන් මේ වීඩියෝ ඔක්කොම කතා කරන්න ඕන නිසා. ළමයි අපි නිර්මාණය කරන තාර්කික පරිපත වර්ග දෙකක් තියෙනවා. ඒ දෙක තමයි සංයුක්ත පරිපත අපි කියනවා කම්බිනේෂනල් සර්කිට්, අනිත් එක අපි කියනවා අනුක්‍රමික පරිපත නැත්නම් සීක්වෙන්ෂල් සර්කිට් කියලා කියනවා. බලන්න ඔයාලගේ ටියුට් එකේ පිටුවංක 20 ඒ පිටුවංක 20 ඒ නෝට් එක දීලා තියෙනවා. ළමයි සංයුක්ත පරිපත කියලා කියන්නේ කිසියම් පරිපතයක ප්‍රතිදානය රඳා පවතින්නේ එම අවස්ථාවේ පවතින ආදානයන් මත පමණක් තමයි තීරණය වෙන්නේ. තේරුණා නේද? දැන් සංයුක්ත පරිපතයක් කියලා කියන්නේ ප්‍රතිදානය තීරණය වෙන්නේ පරිපතයක කිසියම් පරිපතයක ප්‍රතිදානය තීරණය වෙන්නේ ඒ අවස්ථාවේ පරිපතයෙන් ලබා දෙන ආදාන මත. ඊට කලින් ලබා දුන්න ආදාන සම්බන්ධයෙන් සැලකීමක් කරන්නේ නැහැ කියලායි කියන්නේ. අපි ගත්තොත් සරල පරිපතයක් අපි නිර්මාණය කරපු මේ දක්වා නිර්මාණය කරපු සෑම සරල පරිපතයක්ම ළමයි ක්‍රියාකාරීත්වය ඕනෝකයි. මොකක්ද? එතන වෙන්නේ පරිපතයකට ආදාන තියෙනවා. ඒ ආදාන අනුව ප්‍රතිදානය දක්වනවා. එතනින් මේ විදිහ අවසන්. ඒ දක්වපු ප්‍රතිදානය නැවත ලබා ගැනීමක් සිදු කරන්නේ නැහැ. නැවත ආදානයක් වශයෙන් ලබා ගැනීමක් සිදු කරන්නේ නැහැ. තේරුණාද? ඒකට මම දරන්න තාර්කික පරිපත වර්ග දෙකයි සංයුක්ත පරිපත කියලා කියන්නේ කම්බිනේෂනල් සර්කිට් කියලා කියන්නේ කිසියම් පරිපතයක ප්‍රතිදානය තීරණය වෙන්නේ එම අවස්ථාවේ ලබා දෙන ආදාන මත පමණක් නම් කියන්නේ කලින් පරිපතයේ ප්‍රතිදාන වෙච්ච ඒවා ගැන සැලකීමක් කරන්නේ නැත්නම් අන්න ඒවා අපි කියනවා සංයුක්ත පරිපත නැත්නම් කම්බිනේෂනල් සර්කිට් කියලා කියනවා. හරිද? දෙවෙනි වර්ගය තමයි අනුක්‍රමික පරිපත සීක්වෙන්ෂල් සර්කිට් කියලා කියන්නේ තමයි අනුක්‍රමික පරිපතයක ප්‍රතිදානය රඳා පවතින්නේ ඒ අවස්ථාවේ ලබා දෙන ආදාන සහ කලින් අවස්ථාවක ලබා දීපු ප්‍රතිදානයක් නැවත ආදානයක් වශයෙන් ලබාගෙන අන්න ඒ තත්ත්ව දෙක පදනම් කරගෙන තමයි අනුක්‍රමික පරිපත කියනවා නිර්මාණය කරන්නේ. ඒ කියන්නේ පරිපතයක කිසියම් අවස්ථාවක ලබා දීපු ප්‍රතිදානයක් මතකයක් වශයෙන් තබාගෙන ඉඳලා ඊට පස්සේ නැවත ආය පරිපතයට ආදානය කරනවා. චුට්ටක් සංකීර්ණයි නේද? අපි ළමයි ඔගේ අවස්ථා කීපයක් ඉස්සර සලකා බලනවා. එතකොට ඔලොමඩ ඔබ තේරෙන්නේ මොකක්ද කියලා. ආසක කරගන්න අනුක්‍රමික පරිපතයක් කියලා කියන්නේ පරිපතයට ආදාන ලබා දීලා ප්‍රතිදානයක් ලබා දෙනවා. ඒ වගේමයි ඒ ප්‍රතිදානය නැවත ලබා ගන්නවා ආදානයක් වශයෙන්. තවත් සරලව කිව්වොත්
කිසියම් පරිපතයක ප්‍රතිදානය තීරණය වෙනකොට එම පරිපතයේම කලින් අවස්ථාවක ප්‍රතිදානයක් නැවත ලබා ගන්නවා නම් ආදානයක් වශයෙන් එතකොට අපි ඒ වගේ පරිපත වලට කියනවා අනුක්‍රමික පරිපත කියලා. ඒක අනුක්‍රමික පරිපත වල ළමයි ප්‍රතිදානය තීරණය වෙන්නේ එම අවස්ථාවේ ලබා දෙන ආදානය සහ කලින් අවස්ථාවක ලබා දුන් ප්‍රතිදානය කියන දෙකම එකතු වෙලා තමයි අනුක්‍රමික පරිපතවල ප්‍රතිදානයේ තීරණය වෙන්නේ. එතකොට ළමයි මේ අනුක්‍රමික පරිපතවල තියෙනවා දත්ත ගබඩා කරන අවස්ථාවක්. අනුක්‍රමික පරිපතවල තියෙනවා දත්ත ගබඩා කරන අවස්ථාවක්. තේරුණාද? හරි. මම හිතන්නේ කතන්දරේ පැහැදිලි වෙන්නේ නැති කාට හරි කතන්දරේ පැහැදිලි වෙන්නේ නැත්නම් මගෙන් ආයසරයක් පොඩ්ඩක් මතක් කරලා අහන්න මම අවසරයක් එක කියලා දෙන්නම්. හරිනේ? right. එතකොට අනුක්‍රමික පරිපත ළමයි වර්ග කීපයක් තියෙනවා. අනුක්‍රමික පරිපත භාවිත කරන අවස්ථා කීපයක් තියෙනවා. එකක් තමයි ප්‍රතිපෝෂණ ලූපය ෆීඩ්බැක් ලූප් එක. ඊට පිළිපොළ ආකෘතිය, ඊළඟට කවුන්ට්ස් කියලා තියෙනවා, ඊළඟට රෙජිස්ටර්ස් කියලා තියෙනවා. තමයි රෙජිස්ටර්ස් නම් මතෙන් දැනගන්න දෙයක් නෑ ඕගොල්ලන්ට. රෙජිස්ටර්ස් කියලා කියන්නේ තාමත්ම කුඩා නක්ෂ මතකයක් නේද? රෙජිස්ටර්ස් තියෙන CPU තුල අපි ළමයි මේ පාඩමේ දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන ළඟට ප්‍රතිපෝෂණ ලූපය කියන එක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පිළිපොළ ආකෘතිය කතා කරන්න බලාපොරොත්තු වෙනවා. තමයි මම රිවිෂන් පන්තිදී පොඩ්ඩක් පිළිපොළ ආකෘතිය ටිකක් මේ ටිකක් වැඩිපුර කතා කරන්න බලාපොරොත්තු වෙනවා. පිළිපන්ති කියලා කියන නැතුව මම ඔයාලට කිව්වා දවසට පිළිපන්ති මම ගොඩක් පිළිපොළ ගැන කතා කරන්නේ නෑ. විභාගේ කිට්ටු කරලා රිවිෂන් එකේදී තමයි පිළිපොළ ගැන ටිකක් වැඩිපුර කතා කරන්න කියලා මම කිව්වා. පැහැදිලිනේ? ඒ දවස්වල මම කරලා කාලය ගත්තේ නෑ. අද මේ තමයි මම ඒක ටිකක් විස්තරාත්මකව කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම ඒක ඔයාලට කිව්වා කොහොමද? ඒක. හරිනේ? බලන්න මුලින්ම තියෙනවා ප්‍රතිපෝෂණ ලූපය කියන එක තියෙනවා. තමයි ප්‍රතිපෝෂණ ලූපය ගැන ගොඩාක් කරුණු කතා කරන දෙයක් නෑ අපිට. බලන්න ප්‍රතිපෝෂණ ලූපයේ ක්‍රියාකාරීත්වය මොකක්ද කියලා බලන්න. තමයි ෆීඩ්බැක් කියන්නේ නැවත ලබා දීමක් කියන එක. ෆීඩ්බැක් කියලා කියන්නේ නැවත ලබා දීමක්. මතක තියාගන්න තනි පිටුවක් ගබඩා කිරීම සඳහා තමයි ප්‍රතිපෝෂණ ලූපයේ ආකෘතිය දකින්න තියෙන්නේ. බලන්න එක ඉන්පුට් එකයි තියෙන්නේ. ළමයි එක ඉන්පුට් එකක් කියලා කියන්නේ එක අවස්ථාවක ඇතුළත් වෙන්නේ එක්ක බිඳුව එහෙම නැත්නම් එක තමයි ඇතුළත් වෙන්නේ. බිඳුව හෝ එක තමයි ඇතුළත් වෙන්නේ. ඒකයි ප්‍රතිපෝෂණ ලූපය කියලා කියන්නේ. බිඳුව හෝ එක තමයි ඇතුළත් වෙන්නේ. ඉතින් මෙතනින් බිඳුව ඇතුළත් වුණොත් මෙතනින් එළියට ගමන් කරන්නේ 1. මෙතන 1 ඇතුළත් කරොත් මේ නොට් ගේට් එකෙන් එළියට ගමන් කරන්නේ බිඳුව. ඒකට මම උත්තරෙන් කියන්න ඕනේ නැහැ. 아무තේ මම කියන්න ඕනේ නැහැ. දැන් බලන්න ළමයි. මෙතෙන්ට අපි ඉන්පුට් එක බිඳුව දැම්මොත් බලන්න මෙතනින් නැවත ගමන් කරන්නේ එළියට 1. එතකොට Q බා වෙන්නේ ඒ නිසා. නේද? A1 A1 විරුද්ධ කියන මේ නොට් එක හරහා ලැබෙන්නේ. මෙතනින් එළියට එන්නේ Q බා. අපි Q ගේ අවුට්පුට් එක සැලකුවොත් එතන මෙතනින් එන්නේ Q බා. හරි? ඒතර බලන්න මෙතන A ඉන්පුට් එක මෙතනින් ගියාට පස්සේ නැවත සැරයක් බා එකක් තියෙනවා. අපි දන්නවා බා වල බා ගියාට පස්සේ නැවත ලැබෙන්නේ A. දැන් මෙතන මම ආශ්‍රයක් වෙන්න නයිද? මෙන්න මේ විදිහට වෙනවා. මෙතනින් A ඉන්පුට් කරොත් මෙතනින් එන්නේ A බා. මෙතනින් එන්නේ A බා. මෙතනින් එන්නේ එතකොට නැවත A බා නැවත නොට් ගේට් එක කරා ගියන් පස්සේ A බාවල බා A බාවල බා කියන්නේ මොකද ළමයි? A බාවල බා කියන්නේ ඒම තමයි. A බාවල බා කියන්නේ ඒමයි. සතරෙන් කිව්ව දක්වලා තියෙනවා. ඒතකොට ළමයි මෙතනින් අවුට්පුට් එක වෙන්නේ A නම් මෙතනින් අවුට්පුට් වෙන්නේ A වල බා. මෙතන අවුට්පුට් එක Q නම් මෙතන අවුට්පුට් එක වෙන්නේ Q වල බා. දැන් පැහැදිලි නේද ඒක? ඒක තේරෙනවනේ. මොකද ප්‍රතිපෝෂණ ලූපේ වෙන්නේ. ඒ ප්‍රතිපෝෂණ ලූපේ ළමයි මතක තියාගන්න. ප්‍රතිපෝෂණ ලූපයේදී සිද්ධ වෙලා තියෙන්නේ මේ ලබා දෙන ප්‍රතිදානය නැවත ආදානයක් වශයෙන් ලබා ගන්නවා. මේ ලබා දෙන ප්‍රතිදානය නැවත ආදානයක් වශයෙන් ලබා ගන්නවා. ඒ කියන්නේ මොකක්ද? මේ ගමන් කරන පිටුව ගබඩා කිරීමක් සිද්ධ වෙනවා. ඒ හරහා තමයි නැවත ලබා ගැනීමක් සිද්ධ කරන්නේ. ඒ කියන්නේ මේ තනි පිටුවක් ගබඩා කිරීම සඳහා භාවිත කරනවා කියන්නේ ඒකයි. මෙතන ලබා ගන්න පිටුව මෙතනට ගම් පිටුව ගමන් කරනවා නේද? ඒ ආදාන කරොත් මෙතනින් ප්‍රතිදානය වෙන්නේ ඒම තමයි. ඒම තමයි නැවත මෙතනට සැරයක් ලබා ගන්න. ආයතනයක් ලබා ගන්නවා. දැක්ක නේද? ඒතර මේක තමයි ප්‍රතිපෝෂණ ලූපය කියලා කියන්නේ. ප්‍රතිපෝෂණ ලූපය කියන්නේ ප්‍රතිදානයේ විචිතේ නැවත ආයි ආදාන වශයෙන් මෙතනින් ලබාගෙන තිබෙනවා. පැහැදිලිනේ? තමයි මේ ගැන ගොඩාක් මේ අපි ගත්තොත් ප්‍රායෝගික උදාහරණ ගත්තොත් ඉලෙක්ට්‍රොනික පැත්තෙන් කතා කරන්න තියෙන්නේ. A level physics වගේ කරන තැන්වල
මේ වගේ දේවල් පාඩම් වල මම දැන් SFT වල තියෙනවද දන්නේ නැහැ මේක. මේ ඉලෙක්ට්‍රොනික පැත්ත ගැන SFT හෝ ET වල තියෙනවද මම දන්නේ නැහැ. හරියටම මේ කොටස තියෙනවද කියලා. මේ තියෙනවා මේ සම්බන්ධයෙන් ඉලෙක්ට්‍රොනික යෙදීම් තියෙනවා. ඉලෙක්ට්‍රොනික යෙදීම් තියෙනවා. ඒ සම්බන්ධයෙන් කතා කරනකොට වැඩි පුර ගන්න පුළුවන්. නමුත් IT වල එච්චර සංකීර්ණ කොටසක් ගන්න නැහැ. ගණන තියෙන්නේ මෙන්න මේ කොටස විතරයි. මේ ෆීඩ්බැක් ලූප් එකේ ක්‍රියාකාරීත්වය තමයි ගණන තියෙන්නේ. එතකොට ෆීඩ්බැක් ලූප් එකෙන් වෙන්නේ බලන්න මේ තනි පිටුවක් ආදානය කරන්නේ. ඒ පිටුව නැවත භාවිතා වෙනවා කියන්නේ ඒ පිටුව ගබඩා වුණා හා සමානයි. මොකද ගබඩා වුණේ නැත්නම් නැවත බගන්නේ කියාවක් නැහැ. අන්නේ සංකල්පය තමයි මෙතන මේ කියලා දෙන්නේ. මේ නෝට් එක ලියවන්න මෙන්න මේ විදිහට. තනි පිටුවක් ගබඩා කිරීම සඳහා භාවිතා කළ හැකි එක තියෙනවා කියලා ලියවන්න මේ නෝට් එක. මෙහිදී ආදානය කරනු ලබන්නේ තනි පිටුවක් වන බැවින් ඉන් ඇතිවන ප්‍රතිදානය නැවත ආදානයක් වශයෙන් ලබාගෙන ඇත. ඉන් ඇතිවන ප්‍රතිදානය නැවත ආදානයක් වශයෙන් ලබාගෙන ඇත. අපල මේ කතා කළේ ප්‍රතිපෝෂණ ලූපය නැත්නම් ෆීඩ්බැක් ලූප් එක තමයි අපි කතා කළේ. හරි. දැන් ළමයි එන්න ඊළඟට පිළිපොළ කියන එකට. තමයි මේකට දැන් පොඩි වෙලාවක් අපිට ගත වෙන්නේ. මේ චුට්ටක් විතර සංකීර්ණයි. අපි යමු දැන් ඊළඟට පිළිපොළ ආකෘතියට. යමු. ළමයි පිළිපොළ ආකෘතියේ නෝට් එක පොඩ්ඩක් බලන්න. ඒකේ විදිහට මෙන්න මේ විදිහට පිටු කිහිපයක් ගබඩා කිරීම සඳහා භාවිතා කළ හැකිය. මේ සඳහා වන පරිපත නැන්කෝ නෝද්වාර භාවිතයෙන් නිර්මාණය කළ හැකිය කියලා තියෙනවා. ඒතර බලන්න ප්‍රතිපෝෂණ ලූපේ තමයි භාවිතා කරේ එක පිටුවයි. ඒතර ගබඩා කිරීමක් සිද්ධ වුණේ එක පිටුවයි. එක පිටුවක් තමයි නැවත සැරයක් අපි භාවිතා කළේ. කලින් ප්‍රතිදානයේ පිටුවක් තමයි නැවත ආදානක වශයෙන් භාවිතා කළේ. ඒතර එක පිටුවයි භාවිතා කරන්නේ එතන. එක පිටුවයි භාවිතා කරන්නේ. නමුත් මේ පිළිපොළ ආකෘතිය ගත්තොතින් ෆ්ලිප් ෆ්ලොප් ආකෘතිය ගත්තොතින් ඒකේ පුළුවන් පිටු කීපයක් ගබඩා කිරීමේ හැකියාව තියෙනවා. ඒක අපිට මේ ෆ්ලිප් ෆ්ලොප් පරිපත අපිට නැන්ඩ් හෝ නෝද්වාර භාවිතයෙන් නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා. හරිද? මෙන්න මේක පොඩ්ඩක් නිවැරදි කරගන්න ඕගොල්ලන්ගේ ටියුට් එකේ පිටු අංක 21 පිටු අංක 21 ළමයි පරිපතේ නිවැරදි ප්‍රශ්නයක් නැහැ. පිටු අංක 22 පරිපතේ නිවැරදි ප්‍රශ්නයක් නැහැ. පිටු අංක 22ට එන්න. පිටු අංක 22 මට පොඩි වැරද්දක් වෙලා තියෙනවා. ටියුට් එක පිළිවෙල කරද්දී 22 මට ඒ කොටස මග ඇරිලා මේ මෙන්න මේක ළමයි හදාගන්න. මෙන්න මේ පරිපතේ වැරදි. මේ පරිපතේ ළමයි වැරදි. වැරදි හිතුව මොකද දන්නවද? මෙතන ළමයි නෝද්වාර එන්න ඕනේ. ඕගොල්ලෝ ළමයි මෙතන නෝද්වාර දෙකක් ඇඳ ගන්න ඕනේ. මෙන්න මේ මාතෘකාව කපලා දාන්න. මෙන්න මේ කොටස කපලා දාන්න. ළමයි. මට වැරදීමක් වෙලා තියෙන්නේ. මට මේ පරිපතේ මේ ඇතුළත් කරද්දී ළමයි මෙන්න මෙතෙන්ට නෝද්වාර දෙකක් දාන්න බැරි වෙලා තියෙනවා ඒ පින්තූරෙට. එතන ළමයි නෝද්වාර දෙකක් දාලා ඕගොල්ලෝ ඇඳගන්නේ. හරිනේ? මෙන්න මේක වැරදි. මෙතෙන්ට ළමයි නෝද්වාර කඳ ගන්න ඕනේ. මෙතෙන්ටත් නෝද්වාර කඳ ගන්න. දැන් මෙන්න මේකයි. වැඩි දෙයක් කරන්න නැහැ. මෙන්න මේ ඉර මකලා රවුන්ඩ් කරා නම් හරි. මෙන්න මේ ඉර මකලා දාලා
ඉතින් ඕක රවුම් වෙන හදගන්න. අන්නව රවුම් වෙන හදගන්න. හරිද? අන්නව රවුම් වෙන හදගන්න මේ ඉර මක්ල දාන්න. හරිද? ඉර මක්ල දාන්න. දැන් නෝඩ් වර්ගයක් හදගන්න පුළුවන්. ළමයි ඒක ගොල් කරගත්තද? මට එකම මැසේජ් එකක් දාගන්න බෑ. මොකද ඕක වරද්ද ගත්තොත් එහෙම ළමයි පාඩමත් එකේ පාවෙ ඕගොල්ලන්ට. ඒ ඉස්සෙල්ලා මේක කරගෙන ඉන්න. ඉස්සෙල්ලා මේක කරගෙන ඉන්න. තමයි හදාගත්ත දෙයක. හදාගත්තද පිටු අංක 22 තමයි හදාගත්තා මට එක්කම මැසේජ් එකක් දාන්න. හරි. දැන් ළමයි අපි පටන් ගමු නෝ කියන දේ ඉඳන් පටන් ගමු. නෝ කියන දේ ඉඳන් පටන් ගත්තා ලේසි ළමයි. ඒකයි මම නෝ කියන පටන් ගන්නෙ. හරි. ළමයි ඉස්සෙල්ලාම නෝ කියන එකේ නෝට් එක ලියා ගන්න මෙන්න මේ විදියට. අපි නෝට් එක ලියලා ඉවර වෙලා ළමයි නෝ කියන එකේ නෝට් එක ලියලා ඉවර වෙලා ඊට පස්සේ අපි මේ ගැන කතා කරමු. එතන නෝ එකේ නෝට් එක ලියා ගන්න. නෝ එකේ නෝට් එක ලියාගෙන ඉවරලා අපි මේ ගැන කතා කරමු. ලියා ගන්න ළමයි මේ විදියට. නෝ එකේ ලියා ගන්න පළවෙනි තර හොදලා ගන්න මේ විදියට. කියන්නේ මේ විදියට. ප්‍රධාන අග්‍ර දෙකකි. ළමයි ප්‍රධාන නෙමෙයි ප්‍රධාන. ප්‍රධාන නැත්නම් ඉන්පුට්. ප්‍රධාන ඉන්පුට් ප්‍රධාන අග්‍ර දෙකකි. ප්‍රධාන අග්‍ර දෙකකි. තමයි ප්‍රධාන අග්‍ර දෙකක් තියෙනවා කියලා කියනවා. මම ඒකත් මේකම කතා කරන් යන්නම් මොනවද මේ ප්‍රධාන අග්‍ර දෙක කියන්නේ කියලා. තමයි හොඳට බලා ගන්න. මේක මම කලින් පිරිපන්ති වලට ඉගෙනුවේ නෑ. මම දැන් කතා කරන් යන්නේ ඉස්සෙල්ලා මේක මේ රිවිෂන් පන්ති වල ඇසන කතා කරන්න යන්නේ. දැන් හිතන්න මොකක්ද කියන්නේ? බලන්න ප්‍රධාන අග්‍රයන් දෙකක කියලා තියෙනවා. මේ තියෙන්නේ එක ප්‍රධාන අග්‍රයක් නැත්නම් එක ආදාන අග්‍රයක්. මේ තියෙන්නේ තවත් ආදාන අග්‍රයක්. තමයි අවසන ලියාගන්න මේ S කියන කිස්සන ලියාගන්න. එකක් තමයි S කියන්නේ set කියන එක, R කියන්නේ reset කියන එක. ළමයි S කියන අපි සිංහලෙන් කියනවා සැකසුම කියලා. S කියන අපි කියනවා සැකසුම කියලා. S කියන අපි කියනවා සැකසුම කියලා. S කියන අපි කියන්නේ සැකසුම. R reset කියන අපි කියනවා සිංහලෙන් ප්‍රතිසැකසුම කියලා කියනවා. S කියන අපි කියනවා සැකසුම කියලා. reset කියන අපි කියනවා ප්‍රතිසැකසුම කියලා කියනවා. set එකට අපි කියන්නේ සැකසුම, reset එකට අපි කියන්නේ ප්‍රතිසැකසුම කියලා කියනවා. reset එකට අපි කියන්නේ ප්‍රතිසැකසුම කියලා. හරි? ප්‍රතිසැකසුම කියලා කියනවා. හරි. ප්‍රධාන අග්‍ර දෙකකි ඉස්සෙන් ලියා ගන්න S, R කියලා. SR. ප්‍රධාන අග්‍ර දෙක. හරි ළමයි. ඊළඟ කාරණේ ලියා ගන්න. ඊළඟ කාරණේ ලියා ගන්න නවරුලින් ප්‍රතිදාන අග්‍ර දෙකකි. ප්‍රතිදාන අග්‍ර දෙකකි. ප්‍රතිදාන අග්‍ර දෙකකි. තමයි ප්‍රතිදාන කියන්නේ output. ප්‍රතිදාන කියන්නේ output. ප්‍රතිදාන අග්‍ර දෙකකි. අපි ප්‍රතිදාන අග්‍ර වලට කියනවා output කියලා. දැන් මේ මුලින් නම් ඉන්නේ no gate එකේ no SR වල SR පරිපත වල flip flop SR වල ඔයාලට පෙන්නන්න මම මෙතන අපි කතා කරන්නේ කෙනෙක්ට මග අරන් බලා ගන්න. අපි flip flop ගැන කතා කරන්නේ flip flop වල අපි කතා කරන්නේ ඉස්සල්ලාම මේ උඩින්ම තියෙන NAND එක ඊට තියෙන්නේ no එක. no එකේ තමයි කතා කරන් යන්නේ. no එක කියලා මම ඉස්සරහ ලියා ගන්න කිව්වේ ප්‍රධාන අග්‍ර දෙකකි. ප්‍රධාන නෙමෙයි ප්‍රධාන input. ප්‍රධාන අග්‍ර දෙකකි. ප්‍රධාන අග්‍ර දෙක තමයි S එකයි R එකයි. S, R. S කියන්නේ සැකසුම,
R කියන්නේ ප්‍රතිසැකසුම කියන එක. හරිනේ? මේ පරිපතේ දෙවෙනි කාරණේ මම කිව්වා ප්‍රතිදාන අග්‍ර දෙකක කියලා කිව්වා. ප්‍රතිදාන අග්‍ර දෙකකි. ප්‍රතිදාන අග්‍ර දෙක තමයි Q, Q dash. Q, Q dash තමයි ප්‍රතිදාන අග්‍ර දෙක වෙන්නේ. හරියනවා. ඊළඟ ලියාගන්න මේ කාරණේ ලියා ගන්න. හරිනේ? ඊළඟ තුන්වෙනි කාරණේ විදියට පෙර අවස්ථාවේ ප්‍රතිදාන සංඥාව ක්‍රමාවක් නව ප්‍රධාන සංඥාව සමග එකතු වී ලියාගන්න ආයතන මම කියනවා මම බලා ගන්න පෙර අවස්ථාවේ ප්‍රතිදාන සංඥාව ක්‍රමාවක් නව ප්‍රධාන සංඥාව සමග එකතු වී 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 ක්‍රමා නව ප්‍රතිදාන සංඥාවක් නිපද වේ 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 කරලා ඉරකට ඒකම ඉර කනවන මෙන්න මේ කාරණා දෙකට දැන් ලිව්ව වගන්තියේ මෙන්න මේ ටික ඉර කන ගන්න පෙර අවස්ථාවේ ප්‍රධාන සංඥාව කියන එක ඉර කන ගන්න පෙර අවස්ථාවේ ප්‍රධාන සංඥාව කියන එක ඉර කන ගන්න ඒ වගේමයි නව ප්‍රතිදාන සංඥාවක් කියන එක ඉර කන ගන්න නව ප්‍රතිදාන සංඥාවක් කියන එක ඉර කන ගන්න දැන් ළමයි පරිපතයට යටින් කියන ස්ථානය ලියා ගන්න මේ විදිහට මේව ගන්න ලියා ගන්න ප්‍රතිදාන සංඥා පරිපතයට පහළින් තියෙන ස්ථානය ලියා ගන්න මේ විදිහට පරිපතයට පහළින් තියෙන ස්ථානය ලියා ගන්න මේ විදිහට ප්‍රතිදාන සංඥා අනුපූරක වීම හමුවේ ප්‍රතිදාන සංඥා අනුපූරක වීම හමුවේ ප්‍රතිදාන සංඥා අනුපූරක වීම හමුවේ සංඥා ප්‍රතිදාන සංඥා අනුපූරක වීම හමුවේ ප්‍රතිදාන සංඥා
අනුපූරක වීම හමුවේ සංඥා ප්‍රතිදානය ස්ථායී වේ. සංඥා ප්‍රතිදානය ස්ථායී වේ. තමයි මේ වගේ මහ ප්‍රාණ වචන කිව්වට බය වෙන්න එපා. මේක ක්‍රියාකාරීත්වන වලට තීරු කළ දෙන්නම් සතුටව ගොක්කේ නැදලා ඒක උගලන්ට ගැටලුවක් වෙන එකක් නෑ මේක. හරිනේ? සංඥා ප්‍රතිදානය ස්ථායී වේ. තමයි ලියා ගන්න එක වරහන් තුල මෙන්න මේ විදිහට වරහන් තුල ලියා ගන්න. වරහන් තුල ලියා ගන්න ළමයි ඒක දෙන්න මෙන්න මේකයි. ඒක දෙන්න මේක වරහන් තුල ලියා ගන්න. q සමානයි බිඳුව හා q සමානයි q dash සමානයි 1. ඒ ළමයි ප්‍රතිදාන සංඥා අනුපූරක වීම මේ සංඥා ප්‍රතිරූප ප්‍රතිදාන ස්ථායී වේ කියන්නේ q බිඳුවම q dash 1 වෙන්න ඕන. එහෙමත් නැත්නම් q 1 වුණොත් q dash බිඳුව වෙන්න. ඕනෑම කිව්වේ ප්‍රතිදාන සංඥා අනුපූරක වීම හමුවේ සංඥා ප්‍රතිදාන ස්ථායී වේ කියන්නේ මේකයි q බිඳුවම q dash 1 වෙන්න ඕන. අන්න ස්ථායී. ඊට q 1 වුණොත් q dash බිඳුව වෙන්න ඕන. අන්න ඒක ස්ථායී කියලා කියන්නේ. කියන්නේ q වලට බිඳුව આવොත් අවුට්පුට් එක q dash වලට 1 වෙන්න ඕන. q වලට 1 આવොත් අවුට්පුට් එක q dash වලට අවුට්පුට් එක බිඳුව වෙන්න ඕනි කියලා කියන්නේ. තොන්දරේ පැහැදිලිද? ඒනවනේ හරි. ඔන්නක ලියා ගන්න අන්තිම වගන්තියේ වරහන් නැතුව. හරිලා මේක සරලයි. ඒ ගොඩාක් සංකීර්ණ වගේ දේවල් වලට සරල සංකල්පයක් උගන්වන්න ගෙනගන්න තියෙන ඔයගලන්ට. තමයි මේකේ සිලබස් එකේ ගොඩාක් අගු දීලා නැහැ. නමුත් තමයි අපි විභාගෙට කුමන ආකාරයෙන් මේ ප්‍රශ්නයක් ආවත් උත්තර ලියන්න සූදානම්ින් ඉන්න ඕනේ. මේ කොටස එනවා මේ කොටස ඉන්නේ නැහැ කියලා අකාරින්න බෑ. ඒසලම මේකේ වැදගත් විය හැකි සියලු දේවල් මම කතා කරලා අවසන් කරනවා. සමහරවිට මේවා කලින් දැනගන්න තියෙන්න පුළුවන් නැතිවෙන්න පුළුවන්. නමුත් තමයි අපිට ඒ කාලයක් ලැබෙන්නේ නැහැ මේවා නේද කතා කරන්න. ඒ නිසා මම පුළුවන් උපරිමයෙන් ඒ අවශ්‍ය කරුණු ටික ඔයගලන්ට ලබා දෙන්න උත්සාහ කරනවා. මොකද මගේ අරමුණත් ඒක මගේ දෙයක් හරි නෑ. එක්සෑම් එකේ වගේ ප්‍රශ්න කරලා ඉතින් සර් බලලා තියෙන්නේ ඉගෙන ගන්න නිසා අපි දැන් දෙන්නා පොතේ නෑ මට. නේ? ඒ නිසා ළමයි මේ කොටස මම පුළුවන් ටික කියන්නේ ඔයගලන්ට අවශ්‍ය දේ පුළුවන් ටික නෙමෙයි. අවශ්‍ය ටික ඔයගලන්ට මම සම්පූර්ණයෙන් කතා කරලා නැත්නම් මේකේ ප්‍රායෝගික යෙදීම් වගේ දේවල් ගොඩාක් තියෙනවා. ඇනලොග් සිග්නල් එකක් හැදෙන විදිය එහෙම අපිට ප්‍රස්තාරකින් නිරූපණය කරන්න පුළුවන් මේ ෆ්ලිප් ෆ්ලොප් වල. එච්චර දේවල් කතා කරන්නේ නැහැ මම. එච්චර දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ගේ හඳුන්වා දීමක් තමයි සිලබස් එකේ මේක කරන්න තියෙන්නේ. හඳුන්වා දීමක් කොහොමද කරන්න තියෙන්නේ? ඒ නිසා මම මේ පරිපත්‍ය හඳුන්වා දෙලා ක්‍රියාකාරීත්වය විතර කොහොමද අවබෝධ කරගන්න ඕනේ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඕල් විදිහට උසස් අධ්‍යාපනයකට යනවා නම් ඒකට එතනදී ඔයගොල්ලන්ට කම්පියුටර් සිස්ටම් වගේ මේ සබ්ජෙක්ට් එකකදී මේක ටිකක් කතා කරන්න ඉගෙන ගන්න පුළුවන්. හරි කම්පියුටර් සිස්ටම් කියන්නේ පරිමෝල ක්‍රියාකාරීත්වය සම්බන්ධ පාඩම් වල මෙන්න ටිකක් කතා කරනවා. ටිකක් උපාදානක් මේ වගේ මේ විභාග වල මේ ඕල් මොකද දෙන්න යනකොට ඉස්සරහ. ඉස්සරහ ගන්න පුළුවන් මේ ඕල්. හරිනේ? හරිනම් දැන් බලමු මේකේ ක්‍රියාකාරීත්වය මොන වගේද කියලා. තමයි හොඳ බලා ගන්න මේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන විදිහ. හරිනේ? මම මේ ක්‍රියාකාරීත්වයේ තේරුම් ගන්න මෙන්න මෙතනින් සත්‍යතා වගුවක් අඳින්න. මෙතනින් සත්‍යතා වගුවක් අඳින්න. සත්‍යතා වගුවක් අඳින්න. හරි සත්‍යතා වගුවක් අඳින්න. S කියන්නේ එක ආදානයක්, R කියන්නේ තව ආදානයක්. බලන්න මේක ප්‍රතිදාන දෙකක් තියෙනවා. Q කියන්නේ එක ප්‍රතිදානයක්, Q bar කියන්නේ තව ප්‍රතිදානයක්. මේක මම සත්‍ය වගුව ඇඳෙද්දී වොන්න පැහැදිලි වෙන්නේ නැහැ. S කියන්නේ එක ආදානයක්, R කියන්නේ එක ආදානයක්, Q කියන්නේ එක ප්‍රතිදානයක්, Q bar කියන්නේ තව ප්‍රතිදානයක්. හරි ත්‍රිවිධ ප්‍රතිදාන දෙකක් තියෙනවා. හරි. තමයි සත්‍ය වගුව අගයන් කියන්නේ මෙහෙමයි ඉන්නේ බිඳුවයි 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 1යි 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 1. අපි දන්නවා. අපි මේක දන්නේ. ඔයගන් ටික වෙන ආකාරයකට දන්නවා. හරි. දැන් ළමයි බලමු අපි මේක ක්‍රියාකාරීත්වය මොන වගේද කියලා. ක්‍රියාකාරීත්වය මොන වගේද කියලා බලමු. බලන්න තමයි. මුලින්ම අපි S වලට ආදානය කරනවා බිඳුව. මුලින්ම අපි S වලට ආදානය කරනවා බිඳුව. R වලටත් ආදානය කරනවා බිඳුව. S වලටත් ආදානය කරනවා බිඳුව, R වලටත් ආදානය කරනවා බිඳුව.
ඊළඟට ළමයි මෙන්න මෙතනනේ මෙන්න මේ NO gate එක ගත්තන් පස්සේ මෙන්න මෙතනින් ළමයි output එකක් ඇවිල්ලා මේක input එකක් වශයෙන් සොල්ව් කරනවා. මේක input එකක් වශයෙන් ඉදිරියට තියෙනවා. මෙන්න මේ පහලින් ආපු output එකක් මෙතන input එකක් වශයෙන් ඉදිරියට තියෙනවා. ඒ තමයි කියන්නේ පෙර අවස්ථාවේ output එකක් ප්‍රතිදානයක් ඇවිල්ලා වර්තමාන ප්‍රධාන සංඥාවත් එක්ක එකතු වෙලා තමයි output එක නිර්මාණය කරන්නේ. මම දුන්නේ වගන්ති එක ඔයගොල්ලෝ. දුන්නා නේද? තුන්වෙනි වගන්තිය නේ. පෙර අවස්ථාවේ ප්‍රතිදානයක් ඔන්න එනවා. දැන් ආදානයක් එක්ක එකතු වෙලා තමයි වර්තමාන output එක නිර්මාණය වෙන්නේ. මෙන්න පෙර අවස්ථාවේ ප්‍රතිදානය. ඒක තමයි මේ දැන් ආදානය දෙන්න output input එක වශයෙන් අරන් තියෙන්නේ. ඒ වගේමයි ළමයි මෙන්න මේ output එකක් අරන් තිනවා මෙන්න මෙතෙන්ට ආදානයක් වශයෙන්. ඒක පැහැදිලි නේ? તો මේක කලින් අවස්ථාවේ ප්‍රතිදානයක්. දැන් අතුවත් ගන්න බිඳුව වුණාට මේක කලින් අවස්ථාවකට ගත්තම මේ output එක වශයෙන් එවිලා තියෙනවා. ඒ වුණානේ එන්නේමයි ඉඳලා ගන්න තියෙන්නේ. ඉතින් ළමයි මේ කලින් අවස්ථාවේ ප්‍රතිදානය එක අවස්ථාවක බිඳුව වෙන්න පුළුවන්. ඒ වනේ කලින් අවස්ථාවේ ප්‍රතිදානය බිඳුව වෙන්න පුළුවන්. ඉතින් ළමයි කලින් අවස්ථාවේ ප්‍රතිදානය මෙතන බිඳුව. කියන්නේ Q බිඳුව වශයෙන් ගත්තොත් මෙන්න මෙතන ප්‍රතිදානය විය යුත්තේ මොකක්ද ළමයි? මෙතන ප්‍රතිදානය කලින් අවස්ථාවේ බිඳුව කියලා ගත්තොත් මෙතන ප්‍රතිදානය විය යුත්තේ 1. ඇයි? Q බිඳුව නම් Q dash කියන්නේ කීයද? 1. පැහැදිලිද? Q බිඳුව නම් Q dash කියන්නේ 1. එහෙම හිතලා අපි බලමු මේක ක්‍රියාකාරීත්වය කොහොමද කියලා. ක්‍රියාකාරීත්වය කොහොමද කියලා බලමු. ඔන්න බලන්න තමයි. ඔන්න බලන්න ක්‍රියාකාරීත්වය බලන විදිහ. S වල අගය බිඳුවයි මෙතනින් එනවා ආදානය 1. ආදානය 1 කියලා එනවා. බිඳුවයි 1යි ළමයි NO gate එකක් තියෙන්නේ. NO gate එක කියන්නේ මේ වගේ. NO gate එක කියන්නේ O gate එකට දානවා අපි NOT gate එක. මොකනේ NOT gate එක ඇසගන්නේ? මෙතන බිඳුවයි 1යි තමයි ආදානය වෙන්නේ. එතකොට O gate එක කියන්නේ බිඳුවයි 1යි 1යි. එකේ NOT එක කියන්නේ මොකද්ද? බිඳුව. ඒවනේ. ඒක බලන්න. මෙතන බිඳුව වෙලා මෙතන 1 වුණොත් NO gate එකේ බිඳුවයි 1යි කියන්නේ 1යි O gate එකේ. ඒක NOT වෙනකොට බිඳුව වෙනවා. අන්න තමයි ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් නැහැ නේද? ඉතින් මෙතන 1 වුණොත් මෙතන බිඳුව වෙන්න ඕනේ. Q bar 1 වුණොත් Q බිඳුව වෙන්න ඕනේ. එතකොට මෙතනින් 1 ආදාන වුණොත් බිඳුවයි 1යි එකේ not එක බිඳුව. අනවමයි ඒක හරි. ඒ අවස්ථාව හරි ගියා. දැන් අපි මෙහෙම උඩට වැළුවේ. දැන් උඩේ නම් පහළට බලමු. ඒ කියන්නේ මොකද්ද? උඩේ නම් පහළට බලනවා කියන්නේ මේකයි. මෙතන අපි ගන්නවා බිඳුව කියලා. එතන මෙතන බිඳුව නම් මෙහෙම වෙනකොට මෙතනත් ආදානය වෙන්න ඕනේ මොකක්ද? බිඳුව. මෙතනත් ආදානය වෙන්න ඕනේ බිඳුව. බිඳුවයි ළමයි O gate එකේ බිඳුවයි ඒක not වුණාම 1යි. not වුණාම 1යි. ඉතින් ළමයි බලන්න අපි කිව්වා මේකේ ප්‍රතිදාන සංඥා අනුපූරක වීම හමුවේ සංඥා ප්‍රතිදානය ස්ථාන වේ. ස්ථායි වේ කියලා. බලන්න මෙතන බිඳුව සලකලා ගත්තොත් output එක ගන්නට 1 එනවා. මෙතන 1 බලලා ගත්තොත් මෙතන output එක ගන්න බිඳුව එනවා. ඉතින් ළමයි Q වල Q dash තමයි උත්තරේ ඉන්නේ. Q dash වල Q තමයි උත්තරේ ඉන්නේ. අනුපූරක වල ළමයි. Q වල උත්තරේ බිඳුව ගත්තොත් 1 වෙනවා. ඒ වගේ Q bar වල 1 ගත්තොත් උත්තරේ බිඳුව වෙනවා. තමයි මෙහෙම ගත්තත් උත්තරේ හරි මේ අතර ගත්තත් උත්තරේ හරි අන්‍යස්ථායි වෙනවනේ. ස්ථායිම කියන්නේ මොකද්ද? මේක ගැලපෙන්නේ. බිඳුව 1යි කියන සංකේතය ගමන් පස්සේ ගාන්ත ගැලපෙනවා කියලා කියන්නේ. තමයි පැහැදිලි දෙයක තීරණාද? පැහැදිලිනේ. ළමයි අපිට පුළුවන් උතර ගන්න මේක ස්ථායි අවස්ථාවක් වශයෙන් ගන්න පුළුවන්. ස්ථායි අවස්ථාවක් වශයෙන් ගන්න පුළුවන්. ඒතකොට ළමයි බලන්න. ඒතර මෙතනදී Q වලට බිඳුව ගන්න පුළුවන්. Q වලට බිඳුව ගන්න පුළුවන්. Q dash වලට 1 ගන්න පුළුවන්.
Q වලට බිඳුව ගන්න පුළුවන් Q dash වලට ගන්න පුළුවන්. එයි Q වලට බිඳුවයි එකයි ගත්තන් පස්සේ මේ දෙපැත්තටම ස්ථායි වෙනවා. ස්ථායි වෙනවා. දෙපැත්තටම ස්ථායි වෙනවා. තමයි ඒක පැහැදිලිද? මම මේ කිව්ව කාරණේ පැහැදිලිද? මෙතන බිඳුව එකයි ගත්ත ආකාරය පැහැදිලිද? තේරුණාද? ඔය ඊළඟ අවස්ථාව තේරුම් ගන්න නම් ඉස්සර එක තේරුම් ගන්න ඉන්නවා. ඒක පැහැදිලිද ඔයාලට? මේ තමයි බිඳුව එකම හිතලා දාගත්තේ. කලින් බිඳුව අවුට්පුට් වුණා නම් මෙතන එක කියලා ආවා. ඊපස්සේ බලනවා ඒකයි බිඳුව ගැලපෙනවද කියලා පරිපාටියට දාලා. ගැලපෙනවද කියලා ගැලපෙන විදිහට නම්බු කරගන්න. මේක හරියද? හරි. ඊළඟට තමයි මොන බලන්න. මේක මම කරනවා. මේකත් මම කරනවා. දැන් ළමයි කලින් මම Q වලට ගත්තේ බිඳුවනේ. කලින් බිඳුවනේ ගත්ත Q වලට මම දැන් මෙතෙන්ට Q වලට 1 දානවා. Q වලට 1 දැම්මොත් Q බාර් වලට මොකද වෙනවද? Q වලට 1 දැම්මොත් Q බාර් වලට ගන්න වෙන්නේ බිඳුව. Q වලට 1 දැම්මොත් Q බාර් වලට ගන්න වෙන්නේ බිඳුව. Q වලට 1 දැම්මොත් Q බාර් වලට ගන්න වෙන්නේ බිඳුව. වෙන්න පුළුවන්. ඇයි? Q වලට බිඳුව වෙන්නත් පුළුවන්. Q වලට 1 එන්නත් පුළුවන්. දැන් කලින් අපි ගත්ත Q වලට බිඳුව. Q බාර් වලට ගත්ත 1 නිසා. දැන් මෙතන අපි කරේ Q වලට 1 දැම්මා. 1 දැම්මත් බලමු ඉතින් කියලා අපි. Q වලට 1 දැම්මොත් ඉතින් බලමු. Q වලට 1 දානවා. Q බාර් වලට බිඳුව දානවා. හැබැයි S වලයි R වලයි ඉන්පුට් එක බිඳුව බිඳුව තමයි. S වලයි R වලයි ඉන්පුට් එක බිඳුව බිඳුවම තමයි. ඒවනේ. ඒක වෙනසක් වෙන්නේ නැහැ. මේ දෙක අපි වෙනස් කරේ. මේ දෙන එහෙමම ඉන්නවා. මේ දෙන එහෙමම ඉන්නවා. අපි මෙන්න මේ දෙන තමයි ආ මාර්ග වල බැලුවේ වැඩි හරියටි කියලා. එහෙම වෙන්න පුළුවන්ද? නේද? Q වලට බිඳුව වෙන්න පුළුවන්, එක වෙන්න පුළුවන් අවුට්පුට් එක. පෙර අවස්ථාවේ නම පෙර අවස්ථාවේ අවුට්පුට් එකේ නේ යන තියෙන්නේ. මේ පෙර අවස්ථාවේ Q වලට බිඳුව වෙන්න පුළුවන්, පෙර අවස්ථාවේ Q වලට එක එන්න පුළුවන්. නේද? ඒක තමයි මේ වෙන අවස්ථාවක් අරගෙන තියෙන්නේ. දැන් පැහැදිලිද ඒක? තේරුණාද? පැහැදිලිද? හරි. ඔන්න බලන්න ළමයි ඒ විදිහට ගත්තොත්. මෙතන ළමයි එක නම් ප්‍රතිදානය වෙන්නේ මිනිම මෙතෙන්ට එක. මෙතන ළමයි වල එකයි. මෙතෙන්ට එකයි. හරි. මෙතනින් මෙහෙම බිඳුව આવොත් මෙහෙම මෙතෙන්ට එන්නේ මොකක්ද? බිඳුව. දැන් දෙන්නේ බිඳුව. හරි. දැන් බලමු ළමයි මේ කියන කොන්දේසිය සම්පූර්ණ වෙනවද කියලා. ඔන්න බලන්න. මෙතන බිඳුවයි මෙතනත් ආදාන කරේ බිඳුවයි බිඳුවයි O ගේට් එකේ නම් ප්‍රතිදානය වෙන්නේ බිඳුවයි not උනන් පස්සේ එක වෙනවා. එහෙනම් ළමයි වැඩේ හරි. එක ආවම වැඩේ හරි. මෙතන බිඳුව දැම්මොත් මෙතන අවුට්පුට් එක එක වෙනවා. මෙතන බිඳුව දැම්මොත් මෙතනින් අවුට්පුට් එක එක වෙනවා. ප්‍රශ්නයක් නැහැ. S වලදී බිඳුව තියෙනවා. තේරුණාද? ඊට පස්සේ මෙතන එක ගන්නවායි මෙතෙන්ට බලමු මෙතන බිඳුව වෙනවද කියලා. බලමු. එකයි බිඳුවයි ප්‍රතිදානය වෙන්නේ O එකේ එක. ඒක නො වෙනකොට ඒක අනිත් පැත්ත හැරෙනවා මොකද වෙන්නේ? බිඳුව. හරිද? බලන්න. මෙතනින් මම එක ආදාන කරනවා මෙතෙන්ට එක ආදාන කරනවා. හරිද? කලින් අවස්ථාවේ ප්‍රතිදානය එක වශයෙන් ගත්ත මෙතෙන්ට එක R වගේ බිඳුවයි එකයි බිඳුවයි ළමයි O ගේට් එකේ නම් එකමයි. ඒක not වෙන්නේ බෑ. ඒක not වෙනකොට උත්තරේ මොකද්ද වෙන්නේ? බිඳුව වෙන්නේ. එතන උත්තරේ හරියි. අන්න ඒතකොට ළමයි මෙතන බලන්න Q එක වෙනකොට Q බා බිඳුවයි. අන්න ප්‍රතිදානය අනුකූල වුණා නේද? Q එක වෙනකොට Q බා බිඳුව වුණා නේද? මෙතනත් අවස්ථාව ළමයි ස්ථායි වෙනවා. මෙතනත් අවස්ථාව ස්ථායි වෙනවා. එහෙනම් ළමයි මෙතන ප්‍රයෝග යන මෙන්න මේ විදිහට Q එක වෙනකොට Q බා බිඳුව වෙන්නත් පුළුවන්. Q එක වෙනකොට Q බා බිඳුව වෙන්නත් පුළුවන්. තේරුණේ? Q එක වෙනකොට Q බා බිඳුව වෙන්නත් පුළුවන්. තමයි කලන්දරේ ගහන්නේ ඔයගොල්ලෝ. තේරුණාද? ඔයගොල්ලෝ කලින් මේ වගේ කුට්ටිය වලක් අඳලා නැහැ නේද? මේ කුට්ටිය වලක් කලින් අඳලා නැහැ නේද ඔයගොල්ලෝ? හරි? පැහැදිලිද? කලින් මේක කරලා නැහැ. නැත්නම් තේරුණා නේද? හරි. හරිද? දැන් ඒක අමතක කරලා දාන්න. දැන් අපි ඒක අමතක කරලා දාන්න. දැන් අපි ගන්නවා
S වලට ගන්නවා බිඳුව. දැන් හරිනේ. මොකද එක්ක බිඳුවයි එක නැත්නම් එකයි බිඳුවෙන් දෙන්න අවස්ථාවක. හරි. දැන් මම මෙතනට S වලට ගන්නවා බිඳුව R වලට ගන්නවා 1. S වලට ගන්නවා බිඳුව R වලට ගන්නවා 1. S වලට ගන්නවා බිඳුව R වලට ගන්නවා 1. කලින් වගේම තමයි අපි Q වලට ගමු බිඳුව R Q බා වලට ගමු 1. ඔය Q වලට බිඳුව ගත්තොත් Q බා වලට එකනේ ගන්න ඕනේ. Q වලට බිඳුව ගත්තොත් Q බා වලට එක ගන්න ඕනේ. ඒක තමයි එන්නේ. දැන් බලන්න මේකේ උත්තරේ බලමු දෙක ස්ථායි නදික බලමු. ස්ථායි නදික බලමු. මොකද බලන්න. S වල අගය බිඳුවයි මෙතන අපි එක අරගෙන තියෙනවා මෙතනට එක එනවා. මෙතනට එක එනවා. හරි. බිඳුවයි එකයි ඔය එකේ එකයි ඔය නෝට් වෙනකොට බිඳුවයි එහෙනම් වැඩි නැහැ. බිඳුව එනවා. මෙන්න අපි ගත්තා 1 දැන් එක ගැලුවා අපි. දැන් බිඳුව වෙනවා මෙතන එක. එතකොට නේ Q බිඳුව නම් Q බා එකයි. ඉතින් අපි ගන්නවා මෙතනට 1 බිඳුවයි එකයි O එකේදී වෙන්නේ එකයි. O එක නෝට් වෙන්නේ නෝට් වෙනකොට බිඳුවයි. වැඩි හරියනවා. ස්ටාර්ට් සෝරි එතන වැඩි වෙනවා. ඒ අනිත් එක බලන්නත් බෑ. මින් වෙනවා මෙතනට බිඳුව. මෙතන එනවා බිඳුව. මෙතන 1 එකයි බිඳුවයි එකයි. එකයි බිඳුවයි O ගේට් එකේදී එකයි. එක නෝට් වෙනකොට බිඳුව වෙන්න ඕනේ තමයි බිඳුව වෙන්නේ නැහැ. බිඳුව වෙන්නේ නැහැ නේද? බිඳුව වෙන්නේ නැහැ. බිඳුව වෙන්නේ නැහැ. බලන්න. මෙතන බිඳුව අපි ආදාන කරනවා. R වගේ ගන්න 1යි කියලා. බිඳුවයි 1යි ළමයි O එකේදී 1යි. O එකේදී 1යි. එක නෝට් වෙනකොට මෙතන අවුට්පුට් එක වෙන්න ඕනේ බිඳුව. අවුට්පුට් එක වෙන්න ඕනේ බිඳුව. නමුත් තියෙන්නේ කීයද? 1. ඒකලම ගැලපෙන්නේ නැහැ නේද? දැන් බලන්න ළමයි ප්‍රතිදානය අනුපූරක වෙන්නේ ප්‍රතිදාන අනුපූරක වෙන්නේ බිඳුවවොත් එක එන්න ඕනේ. නමුත් ළමයි බිඳුවවොත් මෙතනටත් වෙන්නේ බිඳුවම තමයි. මොකද අනුපූරක වෙන්නේ නැහැ. එහෙනම් ළමයි අපිට Q වලට බිඳුවයි එකයි කියන අවස්ථාව මේ වගේ ගන්න බැහැ. Q වලට එකයි Q බා වලට සෝරි Q වලට බිඳුවයි Q බා වලට එකයි කියන අවස්ථාව අපිට ලියන්න බෑ. ඒ ලියන්න බැරි මෙතන S වලගේ බිඳුවයි R වලගේ එකයි ඒ අවස්ථාවේදී Q වලගේ බිඳුවයි Q බා වලගේ එකයි කියන එක අපිට ගන්න බෑ. ගන්න බැරි හේතුව ඇයි? ප්‍රතිදානයේ ස්ථායි වෙන්නේ නැහැ. ප්‍රතිදානයේ ස්ථායි වෙන්නේ නැහැ. ප්‍රතිදානයේ ස්ථායි වෙනවා බිඳුවත් උදෙන්ට එක ඉන්නවා. පැහැදිලිද? මෙතන මේ සම්බන්ධතාවමයි ඉන්නේ නැහැ. අපි බලමු Q වලට එක දාලා Q වලට එක දැම්මොත් තමයි Q බා වලට එන්නේ මොකක්ද? බිඳුව. Q වලට එක දැම්මොත් Q බා වලට එන්න ඕනේ බිඳුව. Q වලට එක දැම්මොත් Q බා වලට එන්න ඕනේ බිඳුව. Q වලට එක දැම්මොත් Q බා වලට එන්නේ බිඳුව. Q වලට එක දැම්මොත් Q බා වලට එන්නේ බිඳුව. කොහොමද වැඩි වෙනවද කියලා? කොහොමද වැඩි වෙනවද කියලා බලන්න. 1 දැන් අවුට්පුට් ආදානය වෙන්නේ 1 බලමු විදිහට කියලා. 1යි අවුට්පුට් එක 1යි. 1 නෝට් වෙනකොට අවුට්පුට් එක බිඳුවයි. අන්න තමයි වැඩි. වැඩි හරියට නෑ වැඩි සිද්ධ. ආය මෙතන අවුට්පුට් එක කියන මෙහෙම. මෙතන අවුට්පුට් එක බිඳුවයි. මෙතන ඉන්පුට් එක බිඳුවයි. මෙතන ඉන්පුට් එකක් තමයි බිඳුවයි. බිඳුවයි ඕගේ දෙකේ එක නෝට් වෙනකොට 1යි අන්න තමයි වැඩි කරන්නේ. වැඩි සිද්ධ වුණා නේද? වැඩි සිද්ධ වුණා නේද? වැඩි සිද්ධ වුණා. හරිනේ? එහෙනම් ළමයි අපිට පුළුවන් කියන්නේ මෙන්න මේ විදිහට S වල අගය බිඳුවයි R වල අගය 1 වෙනකොට Q වල අගය 1 වෙන්න පුළුවන්. Q වල අගය 1 වෙන්න පුළුවන්. Q බා වලගේ බිඳුව වෙනවා. Q වලගේ එක වෙන්න පුළුවන්. Q බා වලගේ බිඳුව වෙනවා. හැම එක මාරු වෙන්න බෑ. මෙතන බිඳුව වෙන දෙන්න එක එන්න බෑ. අපි කලින් අවස්ථාවේ කිව්වා එහෙම මාරුම ස්ථායි වෙන්නේ නැහැ කියලා කිව්වා. එහෙම මාරුම ස්ථායි වෙන්නේ නැහැ කියලා කිව්වා. ඒ බිඳුව එක આવොත් අවුට්පුට් එක එන්නේ බිඳුව එක. මෙතන આવොත් බිඳුව එකයි කියලා. ඒතර Q වලගේ එකයි Q බා වලගේ බිඳුව විතරයි එන්න පුළුවන් වෙන්නේ.
හරිද? හරි. දැන් අපි කියන අවස්ථාව බලමු. තමයි මම මේක මෙච්චර විස්තරාත්මකව කියලා දෙන්නේ මේ නෝට් එක විතරයි. නැන්ඩ් එක ළමයි තනියෙන් ගන්න පුළුවන්. නැන්ඩ් එක මේ වගේමයි ක්‍රියාකාරීත්වය. නැන්ඩ් එක තනියෙන් ගන්න පුළුවන්. නැන්ඩ් එක ක්‍රියාකාරීත්වය වලට දෙන්න පුළුවන් සරලව. හරිනේ? නැන්ඩ් එකක් මේ විදිහම තමයි ක්‍රියාකාරීත්වය. වෙනදා තියෙන කෘත්‍ය වලට දෙන ආකාරයකට වෙනස් වෙනවා. බලන්නයි. දැන් අපි ගන්නවා ඊළඟට S වලට එක ගන්නවා. S වලට එක ගන්නවා. S වලට එක ගන්නවා. R වලට ගන්නවා බිඳුව. S වලට එක ගන්නවා. R වලට ගන්නවා බිඳුව. S වලට එක ගන්නවා. R වලට ගන්නවා බිඳුව. අපි උපකල්පනය කරනවායි Q බිඳුව වුණොත් Q dash කියන්නේ එකයි. මේ දෙකේ පෙර ආදාන දෙක. පෙර ප්‍රතිදාන දෙක. බලමු ගන්න. මෙතනින් මෙතෙන් වෙනකොට බිඳුවයි. බලමු විස්තරය වෙනවද කියලා. බිඳුවයි බිඳුවේ not එක එකයි. එහෙනම් මෙතනින් ආව එක. තමයි. දැන් මෙතනින් ගන්නවා මෙතෙන්ට එක කියන එක. එකයි එකේ not එක බිඳුවයි. අපි අන්න ආව එක. හරිනේ? එතකොට මෙන්න මේ අවස්ථාවේදී Q වල අගය බිඳුව වෙන්න පුළුවන්. Q වල අගය බිඳුව වෙන්න පුළුවන්. Q බාහ වල අගය එක වෙන්න පුළුවන්. Q වල අගය බිඳුව වෙන්න පුළුවන්. Q බාහ වල අගය එක වෙන්න පුළුවන්. හරිනේ? දැන් අපි මාරු කරලා බලමු. දැන් අපි මේක මාරු කරලා බලමු. ඒ කියන්නේ Q වල තමයි එක ගේන්නත් පුළුවන්. Q බාහ වලට අපිට බිඳුව එන්නේ. බලන්න එහෙමත් වෙනවද කියලා. එහෙමත් වෙනවද කියලා බලන්න. මෙතන එන්නේ එතකොට බිඳුව, මෙතන එන්නේ එතකොට එක. බලන්න එහෙමත් වෙනවද කියලා. බලන්න. එකයි බිඳුවයි එකයි ඒකේ not එක බිඳුව වෙන්න ඕනේ. එන්නේ නැහැ. එන්නේ නැහැ. ඊළඟට මෙතන ආදානෙ එක, මෙතන ආදානෙ බිඳුව, බිඳුවයි එකයි එකේ not එක බිඳුවයි. හරි. ඊළඟට මෙහෙමයි. මෙතන බිඳුව හරි වුණාට මෙතන output එකක් තියෙන බිඳුවනේ. මෙතන output එකේ බිඳුවනේ. බිඳුවව ප්‍රතිදානය අනුකූල කරන්නේ නැහැ. ඒක ස්ථායි වෙන්නේ නැහැ. බිඳුව තමයි උත්තරේ එන්නේ. මොකද එක තමයි ලැබිය යුතු වන්නේ. ඉතින් මෙතන ස්ථායි නෑ සංඥාව. ස්ථායි නෑ. ඒක අනුකූල වෙන්නේ නැහැ. බිඳුවව උදන එක එන්නේ ඕනේ. නමුත් එන්නේ බිඳුව. තමයි මේ අවස්ථාව අපිට ගන්න බෑ. ඒතර Q වල එකයි Q බාවල බිඳුවයි කියන අවස්ථාව ගන්න බෑ අපිට මෙතන. මෙතනදී ගන්න බෑ. ඉතින් මේක ගන්න බෑ. ඒක පැහැදිලි. මෙතනදී ගන්න බෑ. තේරුණාද? මම දැවදුනේ සමහර තැන්වල මෙන්න මේකට මෙන්න මේක තව බිඳු එකක් දාලා ගත්ත වෙලාවලුත් තියෙනවා. ඒ කියන්නේ මේකට මේක දාපුවාක් තියෙනවා. ඉතින් මේක මම කඩලුවකින් දැක්කේ මම පැහැදිලි වෙන නිසා දැන් මේ ආකාරයෙන් මේ දෙකම පොඩි කරලා ගත්තා. හරි. නේද? දැන් බලමු අවසානම අවස්ථාව. අවසාන අවස්ථාව බලමු. තමයි අවසානම අවස්ථාවේ තියෙන්නේ S වල අගයක් එකයි R වල අගයක් එකයි. සැකසුමත් එකයි ප්‍රතිසැකසුමත් එකයි. සෙට් එකක් රීසෙට් එක දෙකම ආදාන දෙකම එකයි. ඒ ගම මෙතන බිඳුව මෙතන ගන්නවා එක. මෙතන ගන්නවා බිඳුව මෙතන ගන්නවා එක. ඒක බිඳුව දෙන්න කියලා. හරි. තෝරලාමයි බලන්න. මෙතන ආදානේ බිඳුව නම් මෙතනටත් ආදානේ බිඳුව 1.1 ඒකේ not එක බිඳුව වෙන්න ඕනේ. නමුත් මම තියෙන්නේ 1. මෙතන අපි ගන්නවා එක ආදාන වශයෙන් 1.1 ඕ එක නිසා 1.1 ඒකේ not එක බිඳුවයි උත්තරේ හරියනවා. ඊළඟ එක පැත්තට විතරක් උත්තරේ හරිය කියලා වැඩක් නැහැ. දැන් ඔන්න වෙන මහොල් දෙකක් වගේ මේක තියෙනවා. මහොල් දෙකක් වගේ ඉයලානේ මේක විපදානේ අපෝසට අදන පස්සේ අරගෙන තියෙන්නේ. ඊළඟ මෙතන එක වුණොත් මෙතන output එක බිඳුව වෙන්න එපා. බිඳුව වෙනවා. නමුත් මෙතන බිඳුව වුණොත් මෙතන output එක එක වෙන්නේ නැහැ. මෙතන බිඳුව වුණොත් මෙතන output එක එක වෙන්නේ නැහැ. ඊළඟ මෙතන
ප්‍රතිදානය ස්ථායි නෑ. ඒතර Q බිඳුව වෙනකොට Q බා 1යි කියලා මෙතන ලියන්න බෑ. Q බිඳුව වෙනකොට Q බා 1යි කියලා මෙතන ලියන්න බෑ. මේ ආදාන සංයෝග දෙක එක ගන්න. මෙතන ලියන්න බෑ ළමයි. ඒක ලියන්න. ඒ වගේම මාර්ග බලන්න. මාර්ග බලන්න. මෙතන අපි දාමු 1 මෙතන දාමු 2. උඩින් එක දාලා එතනම බිඳුව. දැන් බලන්න. මෙතන මැදට ආදානය වෙන්නේ 1 මෙතන ආදානය වෙන්නේ බිඳුව. බලන්න. 1.1යි එකේ නොට් එක බිඳුව වෙන්න ඕනේ. ඒ තමයි 1යි. බලන්න මෙතන මෙන්න. මෙතන 1.1 එකේ නොට් එක බිඳුවයි. ආ බිඳුව එන්නේ. එක පැත්තකට ආදානය ප්‍රතිදානය හරියනවා අනිත් පැත්තට ප්‍රතිදානය හරියන්නේ නැහැ. ඒ වගේ මෙතන එන්න ඕනේ බිඳුව ළමයි ඇවිල්ලා තියෙන්නේ කීයද? 1 ඊළඟට ඒ සංයෝගය ගන්නත් බෑ. මෙතනට Q වලට බිඳුවයි එක ගන්නත් බෑ 1යි බිඳුව එක ගන්නත් බෑ. Q වලට බිඳුවයි Q බාර වලට එක ගන්නත් බෑ. එතන Q වලට 1යි බිඳුවට Q වලට 1යි Q බාර වලට බිඳුව එක ගන්නත් බෑ. දෙකටම ළමයි ස්ථායි වෙන්නේ නැහැ. ඒ නිසා ළමයි මෙතන ස්ථායි නොවන නිසා මෙන්න මේ විදිහට ඉරි කැලේ දෙකක් තමයි ගහලා තියන්නේ. පොතන ස්ථායි නෑ ඉන්වැලිඩ්. ඉන්වැලිඩ් කියන්නේ බලංගු නෑ. ඉන්වැලිඩ් කියන්නේ බලංගු නෑ. මේ ආදාන දෙක බලංගු නෑ. අස්ථායි අවස්ථාව දෙකක් තමයි අවස්ථාව තමයි කියන්නේ. හරියට. මේ සත්‍යතාවකව ගත්ත විදිහ පැහැදිලිද? ඔබ තවත් පැහැදිලි කරන්න පුළුවන් ඕගලන්ට NAND එකේ ෆ්ලිප් ෆ්ලොප් එක කතා කරනකොට. තවත් පැහැදිලි වෙයි NAND එකේ ෆ්ලිප් ෆ්ලොප් එක කතා කරනකොට. මේ කොටස පැහැදිලි වුණාද? මේ කොටස පැහැදිලි වුණාද? ඉක්මනට කියනකොට මැසේජ් එකක් දාලා ගන්න. මම පැහැදිලිද? කෙනෙක්ට ඕනේ නම් මේවට වෙනම රුක් කියලා දාන්න පුළුවන්. මෙතෙන් එක ලියා ගන්න, මෙතෙන් එක ලියා ගන්න. ඒක ඕන නම් මේවට වෙනම සර්කිට් 1 2 3 4 5 හදලා ලියා ගන්නත් පුළුවන් ඕන නම්. මම එක වෙනම සර්කිට් එකක් ගියේ නෑ. එකම හතරේ ළමයි වෙන්නේ. ඒක තමයි මම. හරි. එහෙනම් ඕනගේ ටියුට් එක අරගන්න. ටියුට් එක අරගෙන පිටු අංක 22 යටියාවන මේ විදිහට ඉහත පරිපතයේ සත්‍යතාවව පහත පරිදි වේ කියලා නෝ එකේ ෆ්ලිප් ෆ්ලොප් එකේ ඉහත පරිපතයේ සත්‍යතාවව පහත පරිදි වේ කියලා ලියලා ඉහත පරිපතයේ සත්‍යතාවව පහත පරිදි වේ කියලා ලියලා ඉහත පරිපතයේ සත්‍යතාවව පහත පරිදි වේ කියලා ලියලා මෙන්න මේ සත්‍යතාවව ලියා ගන්නයි තියෙන්නේ. ප්‍රශ්නයක් තියෙනවා නම් කවුරු හරි අහන්න. ළමයි ඔයගොල්ලෝ ලියාගෙන ටක් කරලා මෙසේජ් එකක් දාන්න.
හරි ළමයි. යාත්ත නේද? යාත්තද? අපි එහෙනම් ළමයි ඊළඟට එමු. ඔයගේ ටියුට් එකේ දැන් එන්න ඉහළට නැන්ඩ් එකට එන්න. ඒ කියන්නේ පිළිපොළ ආකෘතිය නැන්ඩ් එක බලන්න ඉතින් බිටු දෙකක් ගබඩා ගන්නවා කියන්නේ ඒකයි. කිව් එකක් තියෙනවා කිව් ඩෑෂ් එකක් තියෙනවා. කිව් එකක් නැවත ආදානයක් වශයෙන් ගන්න පුළුවන් කිව් ඩෑෂ් එකක් ආදානයක් වශයෙන් ගන්න පුළුවන් නේ. අන්න එකයි බිටු කීපයක් ගබඩා ගන්නවා ඒකයි. කලින් ෆීඩ්බැක් ලූප් එකේ එකයි එක බිටුවයි මෙතන බිටු දෙකක් ආපස්සට ගන්න පුළුවන් නේ. අන්න එක මෙතන කියන්නේ. ළමයි නැන්ඩ් එකේ අර කලින් ලිව්ව කාරණා ටික ආයෙ ලියා ගන්න වෙනවා. කලින් ලිව්ව කාරණා ටික මොකද්ද ළමයි? ප්‍රධාන අග්‍ර දෙකකි ප්‍රතිදාන අග්‍ර දෙකකි පෙර අවස්ථාවේ ප්‍රධාන සංඥාව නව ප්‍රධාන පෙර අවස්ථාවේ ප්‍රතිදාන සංඥාව නව ප්‍රධාන සංඥාව සමග එකතු වී නව ප්‍රතිදාන සංඥාවක් නිපද වේ. අන්න එක ලියා ගන්න ඕනේ. ප්‍රතිදාන සංඥා අනුපූරක වීම හමුවේ සංඥා ප්‍රතිදානයේ ස්ථායී වේ. ප්‍රතිදාන සංඥා අනුපූරක වීම හමුවේ සංඥා ප්‍රතිදානයේ ස්ථායී වේ. අන්නේ ටික ළමයි මෙතනත් ලියා ගන්න ඕනේ. තමයි ඒ කාරණා ටික ඔයගලන්ට මෙතන ලියා ගන්න පුළුවන්ද? ඒත් මට තියෙන්නේ එතකොට සත්‍යතාව වගුව අඳින විදිය කියපෙන්නම විතරයි තියෙන්නේ. සත්‍යතාව වගුව අඳින විදිය විතරයි පෙන්වන්න තියෙන්නේ. කාරණා ටික උතන ලියා ගන්න පුළුවන් ඔයගලන්ට. මම කාරණා ටික කියලා දුන්නා. මේ සත්‍යතාව වගුව වලට අඳ ගන්න පුළුවන්ද? පුළුවන්ද? ඒ සත්‍යතාව වගුව නෙවෙයි කාරණා ටික ලියා ගන්න පුළුවන්ද? දැන් මම එහෙනම් NAND flip flop එක හදලා පෙන්නන්නම් ක්‍රියාත්මක වෙන ආකාරය. අපේ NAND එකේ flip flop ආකෘතිය. ඒක සත්‍යතාව වෙන පහළින්. ඔයාලගේ print එකේ විතර වෙනයක් අඳින්න ළමයි නැත්නම් සම්පූර්ණ ප්‍රශ්නයක්. උඩ සෙට් එක යට උඩ සෙට් එකනේ. හරි නේද? सेट टैगर वे सेट टैगर क्यू टैगर क्यू डैश बिंदुवाई 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 इकाई इकाई बिंदुवाई इकाई බලන්න තමයි දැන් මම ආයෙ අපේ රුකු විස්තර කරන්න ඕනේ නැහැ ඔයගලන්ට රුකු විස්තර කරන්න ඕනේ නැහැ දැන් සරලව ඔයගලන්ට ගන්න අවුට්පුට් එක දාගන්න පුළුවන් අපි මුලින්ම ගන්නවා S වලට බිඳුවයි R වලට බිඳුවයි S වලට බිඳුවයි R වලට බිඳුවයි කියන අවස්ථාව ගන්නවා S බිඳුවයි R බිඳුවයි Q වලට ගන්නවා බිඳුව Q ඩෑෂ් වලට ගන්නවා එතකොට 1 Q වලට බිඳුව නම් Q ඩෑෂ් වලට 1 පොර බලමු අපි පළවෙනි අවස්ථාව මෙතනින් මෙහෙම මෙහෙම මෙතන ගන්නේ 1 ගන්නේ 1 බිඳුවයි 1යි AND එකේදී බිඳුවරක් 1 බිඳුවයි බිඳුවේ not එක වෙන්න ඕන ළමයි ගත්ත තැනක වැඩි වැරදුනානේ මෙතනින් 1 ඉන්පුට් කරොත් අපි ගන්නවා NAND ద్వාරය කියන්නේ AND එකට
not එකක් ගමන් තමයි නැන් දෙක වෙන්නේ නේ ඒකට බලන්න බිඳුවයි එකයි බිඳුවයි එක අරගෙන බලන්න අවුට්පුට් එක වෙන්නේ බිඳුව බිඳුවේ not එක කියන්නේ 1 ළමයි 1 එන්නේ නැහැ එහෙනම් අපිට q වලට බිඳුවයි q dash වලට 1යි කියලා යන්න හැකියාවක් නැහැ අපි විතර බලමුකෝ මේක බලමුකෝ ඉතින් මෙතන බලලා යන්නේ පිටකට කරගෙන යනවා බලන්න හරියන්නේ නැහැ නේද එහෙමයි එක පැත්තකට ස්ථායි නැත්නම් තමයි කොහොමද ස්ථායි නෑ කොහොම අනිත් පැත්තට මෙතන ගත්තොත් අවුට්පුට් එක මේ අවුට්පුට් එක බිඳුව ගත්තොත් මෙතන ඉන්පුට් එක වෙන්නේ බිඳුවයි බිඳුවේ නොට් එක එකයි අනොට් එක එකයි කියලා එනවා ඒකයි එනවා මෙහෙ ඉඳන් මෙහෙට ගියාම බිඳුවේ නොට් එක එකයි කියලා ඉන්නේ නෑ එතන අස්ථායි තත්ත්වයක් තියෙන්නේ මෙතනින් ගත්තාම පස්සේ බිඳුවේ නොට් එක එකයි කියලා එනවා ඒක එක පැත්තට විතරක් හරියට වැඩක් වෙන්නේ නැහැ. එක පැත්තට විතරක් හරියට වැඩක් වෙන්නේ නැහැ. දෙපැත්තටම වැඩි හරියන්න ඕනේ. අපි මේ අවස්ථාව කියන්න බෑ. මේ අවස්ථාව නේද? ඉරක් ගන්නවා. දැන් ගන්නවා මම q වලට එක ගන්නම්. q dash වලට මම ගන්නම් බිඳුව. q වලට එක ගන්නම් q dash වලට බිඳුව ගන්නවා. බලමු දැන් හරියයි කියන්නේ. තමයි q වලට එක ගත්තොත් මෙතනත් අගේ එකයි. q dash වල බිඳුව ගත්තොත් මෙතන අගේ Online dengan ini asal kan බලනකොට බිඳුවේ නොට් එක එකයි එනවා එකද එකයි බිඳුවේ නොට් එක එක කියලා ඉන්නේ මම තුනේ තියෙන්න ඕනි බිඳුව අන්න අස්තාවර එක කියලා එන්නේ තියෙන්න ඕනි බිඳුව අස්තාවර නේද එතකොට q බිඳුවයි එක කියලා යන්නත් බෑ එකයි බිඳුවයි කියලා යන්නත් බෑ කොහොමද කියන්න බෑනේ තමයි මෙන්න මෙතන ප්‍රතිදානයේ ස්ථායි බිඳුව q වලට බිඳුව ගත්තත් හරියන්නේ නැහැ q වලට එක ගත්තත් හරියන්නේ නැහැ ඉතින් q වලට බිඳුව ගත්තොත් q භාවයට ගන්න වෙන්නේ 1 q වලට එක ගත්තොත් ගන්න මේ q භාවයට බිඳුව ඒක අවස්ථාවක්වත් තමයි හරියන්නේ නැහැ ස්ථායි වෙන්නේ නැහැ පරිපතය මේ දෙකම අස්ථායි අවස්ථා දෙකක් වශයෙන් ගන්න S වලගේ බිඳුවයි R වලගේ බිඳුවයි වෙනකොට නැන් ෆ්ලිප් ෆ්ලොප් ආකෘතියේදී ස්ථායි වෙන්නේ නැහැ. ස්ථායි වීමක් සිද්ධ වෙන්නේ නැහැ. හරිද? ස්ථායි වීමක් සිද්ධ වෙන්නේ නැහැ. තේරුණානේ? බලන්න මම ගන්නවා S වලට බිඳුව ගන්නවා R වලට ගන්නවා 1 S වලට ගන්නවා බිඳුව R වලට ගන්නවා 1 බලන්න මුලින්ම ගමු මෙතන බිඳුව මුලින්ම ගමු 1 එහෙනම් මෙතන බිඳුව නම් මෙතනත් බිඳුව මෙතන 1 නම් මෙතනත් 1 ඕන්න වගේ බලන්නකොට හරිද කියන්නේ බිඳුවයි එකයි බිඳුවේ නොට් එක එක වෙන්න ඕනේ හැබැයි තියෙන්නේ බිඳුව. වැරදි. මෙතනින් ළමයි බිඳුව අරගෙන පස්සේ 1යි බිඳුවේ නොට් එක එකයි. හරිද? මෙහෙම ගත්තොත් නම් හරි හැබැයි උඩට ගත්තොත් මෙතන වරදිනවා. ඒ නිසා අපිට q වලට බිඳුවයි q භාවයට එකයි කියලා ලියන්න බෑ. මේක ලියන්න බෑ. ඊළඟ අවස්ථාව ගන්න දෙවෙනි අවස්ථාව q වලට ගන්නවා 1 q dash වලට ගන්නවා බිඳුව. q වලට ගත්තොත් q dash ගන්න බිඳුවනේ ප්‍රධාන වශයෙන් දැන් බලමු හරියට මේ මෙතන ළමයි 1 වෙන්න ඕනේ මෙතන ඉන්නවා බිඳුව. මම මේක ගත්තොත් බලමු හරියට q වලට බිඳුව ගත්තොත් මේ බලන්න මොකක්ද q වලට ගන්න 1 එකේ නොට් එක බිඳුවයි හරි 1 එකේ නොට් එක බිඳුවයි ඊළඟට බිඳුවේ නොට් එක එකයි ඒක තමයි දෙකට ආවා අපි මොකද ගන්න q වලට එක ගන්න පුළුවන් q dash වලට බිඳුව ගන්න පුළුවන් q වලට එක ගන්න පුළුවන් q dash වලට බිඳුව ගන්න පුළුවන් q වලට එක ගන්න පුළුවන් q dash වලට බිඳුව ගන්න පුළුවන් හරි
ඊළඟට ඊළඟ අවස්ථාව මේ කරණ තියෙන ඉස්සලාම S වලට දාගන්නවා ගියත් R වලට ගියත් දාගන්නවා ඊට Q වලට 0.1 1 1 මාර්ග දාන්නයි තියෙන්නේ ස්ථායි වල එච්චරයි ඒක හදයක් නෑ ඒක දැන් ගන්නවා ළමයි S වලට ගන්නවා 1 R වලට ගන්නවා 0 S වලට ගන්නවා 1 R වලට ගන්නවා 0 හරිනේ R වලට ගන්නවා 0 දැන් බලන්න ඒක මොකද්ද වෙන්නේ කියලා අපි ගත්තොත් දෙන්න Q වලට ගත්තොත් 0 Q බාර වලට ගන්න ඕනේ 1 බලන්න ඉතින් එතකොට බිඳුව මෙතනට වෙන්නේ එතෙයි හරි බලමු ස්ථායිමදී බලමු බිඳුවරක් බිඳුවයි බිඳුවේ not එක බිඳුවරක් බිඳුවයි බිඳුවේ not එක ඉතින් අතොත් මෙහෙම එක්වරක් එක 1යි එකේ not එක බිඳුවයි අනල ස්ථායිනේ ස්ථායි කර Q වලට බිඳුවයි Q bar වලට 1යි කියලා ගන්න පුළුවන්. දැන් අපි අනිත් පැත්ත ප්‍රොබ්ලම් එක Q වලට 1 අරන් Q bar වලට බිඳුව ගමු. මේකකට කියන්නේ නමයි අපි මේ අවස්ථාව කරගන්න. Q වලට 1 අරන් Q bar වලට බිඳුව ගමු. ඒක මෙතනින් දෙන්නේ 1. මෙතනින් මෙන්නේ දෙවන ස්ථායි වලදී එක්වරක් බිඳුවයි බිඳුවේ not එක 1යි ඒක හරියි එක්වරක් බිඳුවයි බිඳුවේ not එක 1 එන්න ඕනේ හැබැයි කියන්නේ බිඳුව එහෙනම් Q වලට 1යි Q bar වලට බිඳුවයි ගන්න බෑ Q වලට 1යි Q bar වලට බිඳුවයි ගන්න බෑ ඒක බිඳුව වෙන අවස්ථාව ගන්න බෑ හරිනේ දැන් බලන්න අපි ළඟට අවසාන අවස්ථාව S වලටත් 1යි R වලටත් 1යි S වලටත් 1යි R වලටත් 1යි බලමු අවුට්පුට් එක දැන් අපි ගමු බිඳුව දැන් ගමු 1 බිඳුවයි කියලා බලන්න දැන් අවුට්පුට් එක බිඳුව නම් මෙතන අවුට්පුට් එක බිඳුවයි මෙතන අවුට්පුට් එක නම් මෙතන අවුට්පුට් එක බිඳුව මෙතන ඉන්පුට් එක 1යි इधर आउटपुट එක නම් මෙතන ඉන්පුට් එක එකයි. බලමු සත්‍ය වෙනවද කියලා. එක් වාරයක් 1යි එකේ not එක බිඳුවයි. බිඳුව වාරයක් 1 බිඳුවයි බිඳුවේ not එක එකයි. හරියද? ඒකට Q වලට බිඳුව ගන්න පුළුවන් Q dash වලට එක ගන්න පුළුවන්. ඊළඟට අපි අනිත් පැත්ත බලමු. Q වලට 1යි Q dash වලට බිඳුව ආරම්භ බලමු. Q වලට 1යි Q dash වලට බිඳුව ආරම්භ බලමු. Q වලට 1යි Q dash වලට බිඳුව ආරම්භ බලමු. මෙතන Q වලට ගන්න වෙන්නේ 1 Q dash වලට ගන්න වෙන්නේ 2. මෙතන උදාහරණය 1 ඒකේ ආදානයක් වෙනවා. මෙතන උදාහරණය බිඳුව මෙතන ආදානයක් වෙනවා. දැන් බලමු උත්තරය හරියට කියලා. බලමු එක්වරක් බිඳුවයි බිඳුවේ not එක 1යි හරි එක්වරක් 1යි එකේ not එක බිඳුවයි හරි අවුට්පුට් එක බිඳුවයි හරි Q වලට එක ගන්නත් පුළුවන් Q බාහිර බිඳුවයි හරි මෙන්න මේක තමයි NAND flip flop එකේ සත්‍යතාව පුරවි තමයි පැහැදිලිද තේරුණාද මේක තේරුණාද බන්දරේ මෙතන ඉස්සෙල්ලාට මේක අර්ථයේ කොටස කියලා කොටස කියන්නත් පුළුවන්. මම ඒක කතා කරන්නේ නැහැ ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේ. මේක මම දැනගන්න මෙලින් වෙරි. මේක සත්‍යයක් පවතින්නේ නැහැ. මේ සත්‍යයක් පවතින බෑගේ ඉන්නදී මේ අවස්ථාව පවතින පුළුවන්. ඉතින් මම උඩට ගන්න මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ.
සත්‍ය අවබෝධ අද ගන්න පුළුවන් නම් ක්‍රියාකාරීත්වය වань පැහැදිලි. මේක ඉන්වර්ට් තත්ත්වයක්, මේක රීසෙට් තත්ත්වයක්, මේක සෙට් තත්ත්වයක්, මේක මේ අඛණ්ඩව පවතින තත්ත්වයක් නෙවෙයි. හරි. ඉතින් අවශ්‍ය වෙන්නේ නැහැ මම බලන්න මේ ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න හරි. එන මේක කියන්නේ නෑ. මේ රීසෙට් තත්ත්වය කියන්නේ R වගේ එකයි. මේක සෙට් තත්ත්වයක් කියන්නේ S වගේ එක වෙන නිසා. තේරුණාද? හරිද? මේක අවසන් කරන බව